හොඳයි සාදු 2021 වසරේ දෙවෙනි මාසේ 7 වෙනිදා භාවනා වැඩසටහන යෝ ධම්මං පස්සති සෝමං පස්සති ඔබ ධර්මයේ දකිනවා නම් ඒක තමයි මාව දකින්න තියෙන ක්‍රමය හැටියට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. අපි ධර්මයේ හරහා බුදුන් දකිමු. බුද්ධ කියලා කියන්නේ පුජ්‍යලයක් නොවේ, ගුණ ධර්මයක්. එබැවින් මේ ගුණ ධර්මය අපි දකින්න ඕන ධර්මය හරහා. ඒ නිසා මාගේ භාග්‍යවතුන් වහන්සේ කිසි විටක තමාව පුජ්‍යලයක් හැටියට හඳුනා ගන්නවට කැමති වුණේ නැහැ. සමහර උදවිය නොදන්න කමට බුදු බව ප්‍රාර්ථනා කරන්නේත් පුජ්‍යලයක් හැටියට බුදු වෙන්න. සමහර උදවිය අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක බෝධීන් ප්‍රාර්ථනා කරන්නේත් පුජ්‍යලයක් හැටියට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකය වෙන්න. කවදාවත් පුජ්‍යලයක් හැටියට බුදු වෙන්න බෑ. පුජ්‍යලයක් හැටියට ශ්‍රාවකයෙක් මහා ශ්‍රාවකයෙක් වෙන්න බෑ. එහෙමනම් ඔබට තේරෙන්න ඕන කාරණේ තමයි පින්වත්නි, මේ පුජ්‍යලයාට නිවන් දකින්න බෑ. පුජ්‍යලයක් නිවන් දකින්නේ නෑ. එහෙමනම් මොකද කරන්නේ? පුජ්‍යලත්වයේ කරපින්නාගෙන බුදුවරු ගමන් කළ මඟ ගමන් කරන්නට බෑ. එහෙමනම් ඒ පුජ්‍යලයා දුරු කරමින්ම වාසය කරන්න ඕන. තමා ළඟ සිටින පුජ්‍යලයා දුරු කරමින්ම වාසය කරන්න ඕන. පුජ්‍යලයක් හැටියට කොහොමද පුජ්‍යලයක් දුරු කරන්නේ? ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු උඩුගම්බලා ගමන් කිරීම. පටිසෝතගාමී ප්‍රතිපදාව. ඒක හරිම අසීරු කාර්යයක්. පුජ්‍යලයක් විසින් පුජ්‍යලයාව හඳුනා ගැනීම, දැකීම හරියට තමන්ගේ ඇස් දෙකෙන් තමන්ගේ ඇස් දෙක දිහා බලනවා වගේ වැඩක්. තමන් පුටුවේ වාඩි වෙලා ඉද්දි තමන් පුටුව දිහා බලනවා වගේ වැඩක්. අපි නැගිටලා හිටගෙන ඉඳගෙන අපේ හිස මුදුනේ හිස පිටිපස්සේ කුමක්ද තියෙනවා කියලා බලනවා වගේ වැඩක්. බලන්න පින්වත්නි, ගෝචර වෙන්නේ නැහනේ. මේ ඉන්ද්‍රයන් සෑදිලා තියෙන්නේ එහෙමයි. ඔබ කොතරම් හොඳින් ඇස් විවර කළ බැලුවත් ඔබගේ නලල් තලයේ ඇති දෑ උපන් ලපයක් ඩොට් එකක් වෙන්න පුළුවන්. කුමන හෝ දෙයක් ඔබට පේන්නේ නැහැ.
මේ ඇස් වලින් නොපෙනෙන්නෙම තමන්ගේම මූණ. ඒ නිසානේ අපි කැඩපත ළඟට යන්නේ දවසට වාර කීපයක්. ආන්න ඒ වගේ පින්වත්නි, ඔබේ මමත්වය ඔබට පේන්නේ. ඔබේ මමත්වය ඔබ තුල අద్භූත අන්දමින් සැඟවී පවතින ධර්මතාවයක්. කොච්චර හොයලා බැලුවත් දැනුමින් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් සොයා බැලුවට මේ මමත්වය හසු වෙන්නේ නැහැ. මනුෂ්‍යයාගේ සියලුම කියුම්, කෙරුම්, දැකුම් සියල්ලම මමත්වයට යටයි. ඒ නිසාවෙන් මමත්වය ගෝචර කර ගැනීම අපහසුයි. එහෙමනම් අතිශය තීක්ෂණ ඥානයක්, අතිශය ගම්බීර බුද්ධියක්, ඒවට භාවිතා කළා බුදුහාමුදුරුවෝ අධිඥාන, අධිචිත්ත කියන වගේ ගුණයක් තමා තුළ ප්‍රකට කළොත්, ප්‍රගුණ කළොත් අන්නේ ආර්ය පුජ්‍යලයාට පුළුවන්කම ලැබෙනවා මමත්වය හඳුනා ගන්නත්, මමත්වය දුරු කරන්නත්. තථාගතයන්න් වහන්සේගේ ධර්මය නොතේරෙන හේතුව අර්ථ ශූන්‍ය නිසා නොවේ. අර්ථ ගැඹුරු වැඩි නිසා. දැන් බලන්න ඈත පායන තාරකා රාත්‍රී අහසේ සමහර ඒවා පොඩි කලා මැදිරි එළියක්, ලාම්පුවක් පත්තු වෙන තරම් එළියක් තමයි අපිට පේන්නේ. බොහොම ඈත පවතින්නේ. නමුත් අපේ පින්නතුන් දන්නවා අපේ පෙනුමට ඒ කලා මැදිරි එළියක්සේ පෙනුනත් ඒ බොහෝ තාරකා අපේ පෘථුවිය වගේ බොහෝ වාර ගානක් විශාල තාරකා. ඒ වගේම සමහර තාරකා අපගේ පියවි ඇසට පේන්නේ නැහැ. අපි මේ මොහොතේ දකින ඒ ගැලැක්සි වගේ ඒවත් අපේ පියවි ඇසට පේන්නේ නැහැ. නමුත් ලෝකේ තියෙනවා. ඒව දුර නිසා පේන්නේ. එහෙනම් මේ මානවයට ඇහි යම් ප්‍රමාණයක් තියෙනවා දෙයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව. ඒ හැකියාවේ ප්‍රමාණයට පමණයි අපිට ග්‍රහණය වෙන්නේ. ඒ නිසා දකින සියල්ල සම්පූර්ණ ලෝකයයි කියලා හිතන එක වැරදි. ඒ වගේම අපේ කනට ග්‍රහණය වෙන ශබ්ද සීමා සහිතයි. එක් එක් අයගේ ඒ සීමාව වෙනස්. සමහර සතුන්ගේ ද ඇසීමේ සීමාව විවිධයි. එහෙමනම් අපිට සියල්ල ඇසෙනවා කියලා හිතන්නත් බෑ. දැන් මේව මතක් කළේ පින්නතුනේ අපේ මනසේ තියෙනවා මේ ඉන්ද්‍රයන්ට, මේ පුජ්‍යල ඥාණයට සියල්ල දැනගත හැකි, සියල්ල අවබෝධ කළ හැකි කියන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා.
මට සියල්ල තේරුම් ගත හැකි කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා හිතේ. මෙන්න මේක දුරු වෙන්න තමයි මේ කතාව මතක් කළේ. ඒක පිළිගන්න එපා. ඒ මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්න. මේ ලෝකයේ ආශිර්වාද යාඥා හැමදේම සිද්ධ කරන්නේ පුජ්‍යලයා බේර ගන්න. පුජ්‍යලයා යහපත් කරගන්න. පුජ්‍යලයා සුගිත මුදිත කරන්න. පුජ්‍යලයා සාර්ථක වෙන්න. කවුද මේ ලෝකේ පූජාවක් තියන්නේ යාඥාවක් කරන්නේ පරිත්‍යාගයක් කරන්නේ පුජ්‍යලයා නැති වෙන්න කියලා. ගොඩාක් දෙනෙක් හිත හදන්න තමයි උත්සාහ කරන්නේ. හිත හදනවා කියන්නේ පින්නතුනේ මමත්වයේ ගොඩ නගනවා කියන එකනේ. හිත හදනවා කියන්නේ මමත්වයේ ගොඩ නගනවා කියන එක. හිත සංවර කරනවා කියලා කියන්නේත් මමත්වයේ ගොඩ නගනවා කියන එක. හිත පාලනය කරනවා කියලා කියන්නේ මමත්වයේ ගොඩ නගන එකට පින්වත්නි. හිත පාලනය කරන අයට තමයි වැඩියෙන්ම කේන්ති යන්නේ. හොඳම අය තමයි අවසානයේ නපුරු අය වෙන්නේ. මොකද තමන්ම දන්නේ නැහැ වෙනත් ස්වરૂපයකින් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. භාවනාවේ ස්වરૂපයෙන් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. ගුණධර්ම ස්වરૂපයෙන් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. සිල්වත් ස්වરૂපයෙන් මමත්වය තමන්ගේ ළඟට ඇවිල්ලා. බහුශ්‍රృత උගත් ස්වરૂපයෙන් මමත්වය තමන් ළඟට ඇවිල්ලා. තනතුරු තානාන්තර අනුව ස්වභාවයෙන් වෙස්වලාගෙන මමත්වය තමන් ළඟට ඇවිල්ලා. සුඛ වේදනාව ඔස්සේ මමත්වය තමන් ළඟට ඇවිල්ලා. දුක් වේදනා ඔස්සේ මමත්වය තමන් ළඟට ඇවිල්ලා. දැන් මොකද අප කළ යුත්තේ? අනුගමනය කළ යුත්තේ සියල්ල තේරුම් ගත් කල සියල්ල සංසිඳෙනවා. ඥාන දස්සනන්නේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ
යථා භූතං ඥාන දස්සනං සවිසුද්ධං අහෝසි. ක්‍රියාවක් දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ ඥාන දර්ශනයක්. මොකද බුදුහාමුදුරුවෝ දකිනවා දැක්ම තුල සියල්ල අවසන් වෙනවා කියලා. ක්‍රියාවක් යොදවා ගැනීමට අප උත්සාහ කළහොත් ඒක කරව ගන්න සිද්ධ වෙන්නේ කර්මකාරයා තුලින්. කර්මකාරකයා තුලින්. කර්මකාරකයා යනු කවුරුන්ද? කර්මකාරකයා යනු මමත්වයයි. කර්මකාරයා කියලා කියන්නේ මමත්වයට. කර්මකාරය කියන්නේ මමත්වයට. ඔබ මේ දක්වාම ජීවිතේ බොහෝ වැඩ කටයුතු කරවගත්තේ කර්මකාරයාට කියලා. කර්මකාරයා ඔබේ වැඩ කළා දෙනවා, ඔබ කර්මකාරයාගේ වැඩ කරනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. එළදෙනගේ කිරි දොවා ගන්නව නම් මිනිසයා එළදෙනට වතුර තනකොළ දීම ඒ සතා අයිතිකාරයාගේ වැඩේ. ඒ වගේ ක්‍රියාවක් කරගන්නව නම් සතෙක් ලවා ඒ සතාව බලා ගැනීම ඒ අයිතිකාරයාගේ වැඩේ වගේ කර්මකාරයා ලවා මේ දේවල් කරව ගන්නවා නම් අපිට සිද්ධ වෙනවා ඒ කර්මකාරයාට සේවය කරන්න වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි, ඔබ ඔබේ ලෝකය ගැන 100% ගවේෂණය කළ යුතුයි. ගවේෂණය කරලා අංශු මාත්‍රයක් හරි වටිනා දෙයක් තියෙනවද නැද්ද කියන තීරණයට ආ යුතුයි. වටිනා දෙයක් කියන එකෙන් අදහස් කරගත්තේ ලෝකේ රැඳෙන්න දෙයක් තියෙනවද කියලා බලන එක. ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි, මම මේ ලෝකයේ දුහුවිල්ලක් තරම් අබමල් රේණුවක් තරම් දෙයක් හරි තිබුණා නම් නিত্য වූ සුඛ වූ ආත්ම වූ සදාතනික සැනසෙල්ලක් දෙන දෙයක් තිබ්බනම්, දුකකට පරිවර්තනය වෙන්නේ නැති දෙයක් තිබ්බනම් මම මේ ලෝකෝත්තර ධර්මයේ සොයාගන්න එකක් නැහැ. මං ඒ දේ තුල ඇලිලා ජීවත් වෙනවා කිව්වා. ඉතින් මගේ බුදුහාමුදුරන්ගේ ඥානය මහා හිරු වගේ ඊටත් වඩා වැඩි පරදන ආලෝකයක්. හිරුටත් මේ ලෝකයේ හැමතිස්සෙම හැම පැත්තක්ම ආලෝකවත් කරන්න බෑ. හිරු හැමදාම එක පැත්තයි පෘථිවිය ආලෝකවත් කරන්නේ, එක පැත්තක් අන්ධකාරයි. සඳෙත් එහෙමයි. අනිත් ග්‍රහ ලෝකවලටත් හිරුගේ ආලෝකය වැටුණට හැමදාම පැත්තක් අඳුරුයි, පැත්තක් එළියයි. ඒ වගේ පින්වත්නි, නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ ඥානය සර්වඥතා ඥානය. බුදුරජාණන් වහන්සේට පුළුවන් හැම දෙයක් පිළිබඳවම හැම පැත්තක්ම ආලෝකවත් කරන්න එකවර. ඒ නිසා
මේ ලෝකයේ පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයේ තරම් ආලෝකයක් නැහැ. නත්ති පඤ්ඤා සමාලෝකා. ඒ නිසා ඒ ප්‍රඥා ලෝකයේ ශ්‍රේෂ්ඨයි. පින්නතුණුත් තමා තුළින්ම තීරණයකට එන්න ඕන මේ ලෝකයේ කුඩාම අල්පයක් හරේ අබමල් රේණුවක් තරම් දෙයක් හරේ වටිනා යමක් අර්ථාන්විත යමක් ගැඹුරු දෙයක් තියනවද කියලා බලන්න ඕන. තේරුණාද පින්වත්නි? එහෙම අර්ථාන්විත දෙයක් තියනවද කියලා බලන්න ඕනේ. ඒක තේරුම් ගන්න නැතුව පින්වත්නි කොච්චර නිවන හෙව්වත් වැඩක් නැහැ. තමන්ගේ ගෙදර ඉඳගෙන ඈතකින් පේන සිරීපාදේ බලනවා. තමන්ගේ ගෙදර ඉඳගෙන සිරීපාදේ ගැන හොඳට ඉගෙන ගන්නවා. ඒත් මේ ගෙදර වැඩ කටයුතු නිසා මෙයාට සිරීපාදේ යන්න වෙලාවක් නැහැ. හැබැයි ඔක්කොම දන්නවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මමත්වයේ තුල සිටගෙන නිවන ඈතින් තීද්දි දකින්නවා. අහසේ තරු වගේ ඈතින් තීද්දි දකින්නවා. ඒ නිවන ගැන ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. නමුත් මෙතන gedara අතහරින්න බැරි කම නිසා නිවන හැමදාම දුරින් තියෙනවා. සිරීපාදේ දුරින් තියෙනවා වගේ. එහෙමනම් අපි මොකද කරන්න ඕන සිරීපාදේ යන්න නම්? සිරීපාදේ යන්න නම් ඉන්න ගෙවල් දොරවල් බලා කියා ගන්න කාට හරි බාර දීලා අපි ලෑස්ති වෙන්න ඕනේ. මේ ගේ අතහැරලා යන්න. ඒව නැතුව ගෙදරයි සිරීපාදේ එක ළඟ කරන්න පුළුවන්කම නැහැ. ගේ එක තැනක සිරීපාදේ තව තැනක. ඒ වගේ මමත්වයේ එක තැනක නිවන තව තැනක. නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? මමත්වයේ නැමැති ගේ දොර ඉඩම කඩම අතහැරලා යන්න ඕන අර සිරීපාදේ වගේ නිර්වාණය දකින්න. සියල්ල ඇතය කියන සංඥාවක් ලබා දෙනවා අපිට අවිද්‍යාවෙන්. සියල්ල මාගේ යන සංඥාවක් ලබා දෙනවා අවිද්‍යාවෙන්. මේ අල්ලගත්ත සියල්ල තමන්ට සැප පිණිසයි කියලා සංඥාවක් දෙනවා තමන්ගේ මමත්වයෙන්. ඒ නිසා එකිනෙක කෙනාට හිතුණු සැපයි කියලා හිතුණු මාර්ග අනුගමනය කරමින් හොඳින් නරකින් සැපෙන් දුකෙන් මිනිස්සු ඉස්සරහට ඇදෙනවා. මිනිස්සු මොනවා කළත් අවසානයේ ප්‍රතිඵලය අත්දැකීම තමයි මිරිඟුව පස්සේ දුවපු මුවෙකුට දැනෙන දේ
පුහුදුන් භාවයේ සිට මිය යන හැම සත්වයකුටම දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? මිරිඟුව පස්සේ දුවපු මුවාට දැනෙන දේ. පිපාසය එන්න එන්න වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. ධනවත් අයට තමයි පින්නතර ගොඩාක් ලොකු ධනවත් අයට තමයි ලොකුම අගහිඟකම් තියෙන්නේ. ලංකාවේ ලොකුම අගහිඟකම් තියෙන්නේ රජයට. එහෙම නේද? අපි ඔක්කොටම වඩා විශාල අගහිඟකම් තියෙන රජයට. ඊට පස්සේ බලන්න ගියොත් එහෙම තව ආයතනවලට තව පුජ්‍යලයන්ට ලොකු අවශ්‍යතා ලොකු අගහිඟකම් ලොකු පීඩන හැමදේම ලොකුවට බුදුරජාණන් වහන්සේ දකිනවා එන්න පිපාසය වැඩි වෙනවා කියලා. ලෝකයටත් පෙන්නතුනේ එන්න පහසුකම් වැඩි වෙනවද එන්න පහසුකම් නැති වෙලා යනවද කියලා පොඩ්ඩක් බලන්න ඕන. මම හිතන්නේ අපේ ඉස්සර හිටපු මුතුන් මිත්තන්ට තිබුණු විවේකය ඒ පහසුකම් දැන් ඉන්න මිනිස්යන්ට නෑ කියලායි මගේ විශ්වාසය. මේට අපේ પરම්පරාවකට දෙහිකට කලින් හිටපු මුත්තලාගේ සීයලාගේ තිබුණු මානසික විවේකයක් නැහැ. අපි දැකලා තියෙන ඒ සීයලා උදේ පාන්දරින් කුඹුරට ගියා. කුඹුර කෙටුව 10 11 වෙනකන් ඉර රත් වෙනකන්. ඊට පස්සේ වතුර ටික හිමින් සැරේ නාගත්තා. ගෙදරට ආවා. කෑම ටිකක් එහෙම හොඳින් කාලා තමන්ගේ හාන්සි පුටුවේ තෙතලයෙන් සුවත් පපුවඩින් දාගෙන බොහොම නිසංසරේ සංසුන්ව පොඩි නින්දකුත් පූරු ඇඳීම එක්ක එහෙම නැත්නම් හාන්සි පුටුවේම දාලා ඉන්න විවේකී ජීවිතයක් තිබුණා ඒගොල්ලන්ට. කලබලයක් නැතුව. ඔයත්තන්ට තියෙනවද එහෙම එක? එහෙම එකක් නෑ දැන්. මම හිතුවා පින්වත්නි මේ ලෝකෙට තාක්ෂණය නිර්මාණය වෙන්න මිනිස්සු විවේකී වෙයි කියලා. මාස 3කින් දැනගන්න පණිවිඩයක් තප්පර 3කින් දැනගන්න පුළුවන් වුණාම විවේකී වෙයි කියලා නෑ. මාස එකහමාරක් දෙකක් යන්න තියෙන ගමන පැය 4කින් 5කින් 10ක් ඇතුලේ දැන් යන්න පුළුවන් රටකින් රටකට. මම හිතුවා මිනිස්සයා විවේකී වෙයි හරි සන්තෝෂ වෙයි. අනේ මේ අපි යන්නේ මාස එකහමාරක් යන්න තියෙන ගමනක් නෙවෙයි. දැන් අපි පැය 10න් මේ ආවේ කියලා මිනිස්සයා හරි සන්තෝෂ වෙයි කියලා. මොන සන්තෝෂයක්ද? ඒ ඩිංගට ඒවා බෑග් මලු කඩාගෙන එම්ෙන් දුවන්නේ හදිස්සියේ. ඒත් අවිවේකී ඒත් සතුටු වෙන්න බෑ. මේක තමයි ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා මේ ලෝකෙට වැරදිලා තියෙනවා තැනක. මිනිස්සයාට වැරදිලා තියෙනවා. මම කියලා කෙනෙක් ගත්ත තැන ඉඳලා වරදිනවා පෙන්නතුනේ. මම පුරුෂයෙක්, මම ගැහණියෙක්, මම ස්ත්‍රියක් වෙමි, මම පුරුෂයෙක් වෙමි කියලා යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් වෙනාන් කෙනෙක් වෙමි කියලා හරි ගන්නවා තමන් පුජ්‍යලයක් හැටියට. ඒකට තමයි නිත්‍යතාවය කියන්නේ පෙන්නතුනේ. ඒකට තමයි සුඛතාවය කියන්නේ. මොකද සුඛයි කියලා හැඟිච්ච නිසානේ ඒක ගත්තේ. ඒකට තමයි ආත්මතාවය කියන්නේ. ආත්මයි කියලා ඒක මගේ කියලා ගන්න එකට තමයි ආත්මයි කියන්නේ.
ආත්මයි කියලා බැඳෙන්නේ දැන් අපි තව කෙනෙකුට හරි බැඳෙන්නේ සදාකාලික එයා මගේ මම කියලා එහෙමනේ ආත්මයි කියලා ගන්න එහෙමයි. ආත්ම කරගන්නවා. හැමදාම මේක මෙහෙම පවතිනවා කියලා ආත්ම කරගන්නවා. කොතනද අපිට වැරදුනේ? ගත්ත තැනමයි වැරදුනේ පින්වත්නි. ගත්ත තැනමයි වරදින්නේ. ගත්ත තැනමයි වරදින්නේ. මොනවද ගත්තේ? අපි හිතනවා රූපයක් ගත්තා, ශබ්දයක් ගත්තා කියලා හිතනවා. එහෙම නැත්නම් අපි ඉඩමක් ගත්තා, වාහනයක් ගත්තා, පුජ්‍යලයක් ගත්තා කියලා හිතනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි අරගෙන තියෙන්නේ පින්වත්නි සංඥාවක්, මනෝලෝකයක්. සංඥාවක්, මනෝලෝකයක්. බුදුවරු දෙවියෝ දැකලා කතා කරපු එක ඇත්ත. අපේ මිනිස්සු දෙවියෝ විශ්වාස කරන්නේ දැකලාද? දැකලා නෙමෙයි. එතකොට ඒක මිත්‍යාවක්. ඉතින් ආගම් වශයෙන් උත් තියෙන පින්වත්නි තමන් ඔළුවේ ඇති කරගත්ත ඉමේජ් එකක්, චිත්‍රයක්, සංකල්පයක්. ඒකට තමන් කියලා තමන් හඳුනගලා තියෙන්නේ මොකද්ද? ඒකත් සංකල්පයක්. තේරුණා නේද? තමන් කියලා තමන් හඳුනගෙන ඉන්න දේත් සංකල්පයක් නම්, තමන් කියලා තමන් හඳුනගෙන ඉන්න දේත් දෘෂ්ටියක් නම්, මොකද්ද පින්වත්නි දෘෂ්ටියක් නොවෙන්නේ? මොනවද මේ ලෝකේ සත්‍ය? සියල්ලම අසත්‍යයක් පින්වත්නි, සියල්ලම අසත්‍යයක්. සත්‍යයි කියලා කියන්නේ අසත්‍යයක්. එතකොට මොනවද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ පින්වත්නි අශේෂ කියන ස්වභාවය පමණයි. ලෝකේ ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ අශේෂ කියන ස්වභාවය පමණයි. අශේෂ කියන ස්වභාවය මොකද්ද තියෙන්නේ? ඉතුරු නැත කියන එකයි අශේෂ කියන්නේ. ශේෂ නැ, අශේෂ. එහෙනම් මේ ලෝකේ සත්‍ය අශේෂ විරාග නිරෝධෝ. අශේෂයි කියන එක තමයි මේ ලෝකේ සත්‍ය. ඉතින් මේක පොතෙන් අහලා හරියන්නේ නැහැ. බණෙන් අහලා හරියන්නේ නැහැ. තමන් හිතෙන් අහලා දැනගන්න ඕන. පොතේ නිවන පිරීලා තියෙනවා. පොතේ ස්වර්ගය පිරීලා තියෙනවා. පොත්වල ස්වර්ගය නිවන පිරලා තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. තමා තුළ ස්වර්ගය හෝ නිර්වාණය පිරී පවතින්න ඕන. ඒ නිසා පොත්වල ස්වර්ගය තිබුණට වැඩක් නැහැ. මනුෂ්‍යයනේ ඔබේ හිතේ ස්වර්ගය නැත්නම්, හිතේ නිර්වාණය නැත්නම්
ඔබ පරදින්න අකමැති මම හොඳටම දන්නවා. පුජ්‍යලයන්ට විශේෂයෙන් පරදින්න කැමති නෑ. ගෙදර අහලා බැලුවත් නෝන මහත්තයට පරදින්න කැමති නෑ, මහත්තයා නෝනට පරදින්න කැමති නෑ. අඩුම තරමේ දරුවෝ අම්මා තාත්තට පරදින්න කැමති නෑ, අම්මා තාත්තා දරුවන්ට පරදින්න කැමති නෑ. එහෙමද නැද්ද? හාමුදුරුවෝ දායකයට පරදින්න කැමති නෑ, දායකයාත් හාමුදුරුවන්ට පරදින්න කැමති නෑ. දෙන්නම හේතු දක්වනවා. ළමයි ගුරුවරයාට පරදින්න කැමති නෑ, ගුරුවරයා ළමයින්ට පරදින්න කැමති නෑ. පාලකයෝ ජනයාට පරදින්න කැමති නෑ, ජනයා පාලකයන්ට පරදින්න කැමති නෑ. එහෙමනම් අපි කවුරුත් අවසාන නිගමනය මොකද්ද? පරදින්න කැමති නෑ කවුරුත්. එහෙත් අපි පින්නතුනේ ධර්මයට පරදින්න ඕන. බුදුහාමුදුරුවන්ට අපි පරදින්න ඕන. සත්‍යයට අපි පරදින්න ඕන. ආර්ය ශ්‍රාවකයාට අපි පරදින්න ඕන. එහෙම පරදින්න බැරි නම් අපිට ආර්ය භූමියේ ජයග්‍රහණයක් ලබන්න බෑ. මොකද ඔබ දිනුම හදාගෙන ඉන්නේ, ඔබ උදුම්මාගෙන ඉන්නේ ලෞකික ලෝකයේ දේවල් තුල ඉන්නේ. ලෞකික ලෝකයේ දේවල් සියල්ලම ෂය කර හරිනවා කියලා කියන්නේ පරදිනවා කියන එක. ලෞකික ලෝකයේ පරාජිතයා ලෝකෝත්තර ලෝකයේ ජයග්‍රාහිකයෙක් වෙනවා. එනිසා ලෞකික ලෝකයේ මෝඩයා ලෝකෝත්තර ලෝකයේ මහා ප්‍රඥෙක් වෙනවා. ලෞකික ලෝකයේ ජයග්‍රාහකයා ලෝකෝත්තර ලෝකයේ පරාජිතයෙක් වෙනවා. එහෙනම් ඔබ පරදින්න ලෑස්ති වෙන්න. කුමක් හමුවේද? පුජ්‍යලයක් හමුවේ නෙමෙයි, ධර්මය හමුවේ, සත්‍ය හමුවේ පරදින්න ඉගෙන ගන්න. ඔබ සත්‍ය දැක දැක පරාජය බාර ගන්න නැත්නම් ඔබ සාධාරණ පුජ්‍යලයක් නොවේ. ඔබ සත්‍ය දැක දැක පරාජය පිළිගන්න අකමැති නම් ඔබ සාධාරණ පුජ්‍යලයක් නොවේ. ඔබ ඊටාම සාධාරණ පුජ්‍යලයක් වෙන්නේ සත්‍ය හමුවේ පරාජිත වන්නට සූදානම් නම් පමණයි. ඔබට මේ ලෝකේ හැමදේම පෙන්නනෝ සත්‍ය. නමුත් ඔබ එසේ පිළිගන්නේ නැතුව ඇති. මිනිසුන්ට පෙන්නනවා අපි හැම දෙනාම අවුරුදු 80ක් 100ක් ඇතුළත මැරෙනවා. බලන්න පිළිගන්නවද කියලා. මේ මරණය පෙනිපෙනී තියෙනවා, ඒත් මිනිස්සු දුවනවා. ඒක හරි පුදුමයි. ලෙඩ රෝග වලින් පීඩා විඳිනවා. බට ගහලා ඔක්සිජන් ගහලා මේ මැරෙන්න තව බොහොම සුළු වෙලාවක් දෙන්නේ. ජීවිතය ගැන පරදින්න කැමති නෑ. හොරහින්
මැච් එක දිහා බලාගෙන ඉන්නවා. බෙල්ල හරවන්න බැරි නම් අලුත් අනිත් පැත්තේ ඉන්න එක්කෙනාගෙන් අහනවා ලකුණු කීයද කියලා. මැරුණත් මිනිස්සු පරාද වෙන්න කැමති නෑ. ටිකක් හරි පරාද වෙන්න කැමති අය එළිය පහළිය ඉන්නේ. පොඩ්ඩක්වත් පරාද වෙන්න කැමති නැති අය හිරගෙවල් වල ඉන්නවා. මේ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි පරාද වෙන්න අකමැති බව. තව පොඩ්ඩක් ඊටත් වඩා දරුණු විදියට පරාද වෙන්න අකමැති අය ඉන්නවා. ඒගොල්ලෝ මානසික රෝහල් වල ඉන්නවා. තේරුණාද පින්වත්නි? ඒගොල්ලෝ මානසික රෝහල් වල ඉන්නවා. පරාද වෙන්න අකමැති බය අකමැති පිරිස, දැඩිම පිරිස. එනිසා අපි ඉගෙන ගමු හැමදාම පරාද වෙන්න. අපි ඉගෙන ගමු දෙවනිය වෙන්න. අපි ඉගෙන ගමු අන්තිමය වෙන්න. පුළුවන්ද? හදවතින්. භෞතිකව නෙමෙයි. භෞතිකව නෙමෙයි. භෞතිකව අපි පළවෙනියම වෙමු. හදවතින් අපි අන්තිමය වෙමු. හොඳම සේවකයා තමයි හොඳම ප්‍රධානියා. එහෙමනම් අපිට හදවතින් අන්තිමය වෙන්න පුළුවන් නම් භෞතිකව අපිට පළවෙනිය වෙන්න පුළුවන්. ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි. මේක නුවණින් දකින්න තියෙන දහමක් මිස කයින් ක්‍රියාත්මක කරවන්න තියෙන වෘතයක් නොවේ. සමහර අය මේව වෘතවලට පටලව ගන්නවා. එහෙම පටලවා ගත්තොත් විනාශයක්. මං අන්තිමය වෙන්න ඕන කියලා කල්පනා කළොත් වෘතයකින් මේ මිනිස්සයා කල්පනා කරන මං එහෙනම් අන්තිමය වෙන්න ඕන කියලා පොලිමේ යනකොට පොලිමේ අන්තිමයට ඉන්න ඉඩයි. මං අන්තිමය වෙන්න ඕන කියලා හිතලා එමෙනියා කල්පනා කරයි බස් එකේ යනකොට මම පස්සේම සීට් එකේ ඉන්න ඕන කියලා. මං ගෙදර අන්තිමය වෙන්න ඕන කියලා හිතනකොට එයා හිතයි මම ගෙදර අවසානෙට කෑම කන්න ඕන කියලා. එහෙම එකක් නෙමෙයිනේ. ඒ නිසා නුවණක් තියෙන පුජ්‍යලයකට දර්ශනය ඒක එලියක් පන්දමක් බවට පත් වෙනවා. නුවණක් නැති මිනිස්සෙකුට දර්ශනය දැලිපිහිය නෙමෙයි වඳුරට අහු වුණු දැලිපිහිය වාගේ. නුවණැති මිනිස්සෙකුට ඒක හම්බ වුණාම එයා ඒකේ රැවුල කපා ගන්නවා, කොණ්ඩේ කපා ගන්නවා නේද, හිස බා ගන්නවා, ඒ දේවල් කර ගන්නවා. තවත් ඕනනම් ওই පළතුරක් කපා ගන්නත් පුළුවන්. ඔය වගේ දේවල් උපකාරක කරගන්න පුළුවන්. මෝඩයෙකුට දර්ශනයක් හම්බුනොත් ඒකෙන් විනාශයක් කරගන්නවා. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට මොකද වෙලා තියෙන්නේ? බහුතරයේ 50% විතර පල් මෝඩයි. ඒ මෝඩ මිනිස්සු මේ දර්ශනයෙන් ඇඟ කපාගෙන ආර්ථිකයක් නැහැ, මානසිකත්වයක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. වැඩියෙන්ම නැත්තේ හාමුදුරුවන්ට. හාමුදුරුවන්ට එලොවත් නැහැ, පරලොවත් නැහැ ගොඩක් අයට. 50%කට වැඩි.
සමහර ආමඳුරන්ට මෙලොව හරි තියෙනවා. සමහර අයට ඒකත් නැහැ. ඇයි ඒ? දර්ශනයක් තුලින් අනාථ වෙන්නත් පුළුවන්, සනාථ වෙන්නත් පුළුවන්. ඒක ගන්න ක්‍රමය. ඒක නිසා මතක් කළා ලෝක ධර්මය කියන්නේ කා ධර්මය වුණත්, මොන ධර්මය වුණත්, මුස්ලිම් ධර්මය වුණත්, ක්‍රිස්තියානි ධර්මය වුණත්, හින්දු ධර්මය වුණත්, බුද්ධ ධර්මය වුණත් සර්පයෙක් වැනි අල්ලනකොට අල්ලන්න දෂ්ට නොකරන්න විදියට, ඒ කියන්නේ දෂ්ට කරන්න බැරි විදියට අල්ල ගන්න. සර්පයා කොහෙන්ද අල්ලන්න ඕන දෂ්ට කරන්න බැරි විදියට? අල්ල ගන්න ඕන බෙල්ල මුලින්. එහෙම නේද අල්ලන්නේ? සර්පයාගේ ඔළුව ළඟින් තමයි අල්ලන්නේ. එතකොට උට ඔළුව හරවන්න බෑ, කන්න බෑනේ. නැත්තම් කඳ මැදින් ඇල්ලුවොත්, වලිගෙන් ඇල්ලුවොත් කනවා. අන්න ඒ වගේ සමහර උදවිය ධර්මයේ වැරදි තැනින් අල්ලලා පීඩා විඳිනවා. ධර්මයේ වැරදි තැනින් අල්ලලා පීඩා විඳිනවා. ඒ නිසා තමන්ට හානියක් වෙන විදියට නෙමෙයි, තමන්ට යහපතක් වෙන විදියට ධර්මය අල්ල ගන්න ඕන. දියුණුවක් ඇති වෙන විදියට ධර්මය අල්ල ගන්න ඕන. දැන් ඉතින් මේක කල්පනා කළොත් එහෙම ආයෙ හිතයි එහෙනම් මේ අපිට කියලා කියන්නේ මම ආරක්ෂා වෙන්න. මමත්වයේ රැකීම කියලා කියන්නේ වෙනවත් සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා වගේ. මොකද මමත්වයේ කියන එක පස්සෙන් ගියාට වෙනවත් ප්‍රතිඵලයක් ගන්නට බෑනේ. මමත්වයේ පස්සෙන් ගියාට මම කියලා දෙයක් හම්බ වෙනවද? මගේ කියලා දෙයක් හම්බ වෙනවද? බෑ. ඒකම තමයි පින්නතුනේ සර්පයාගේ වලිගෙන් ඇල්ලීම කියන්නේ. මහා පුදුමයි. නුවණමයි වැදගත් පින්වත්නි. පින්වත්නි මෙවැනි දහමක් අවබෝධ වෙයි කියලා මගේ ජීවිතේ මං හිතුවේ නෑ මං වගේ මෝඩයෙකුට. තේරුණා නේද? මමවත් හිතුවේ නෑ මේ වගේ උත්තරීතර ධර්මයක් මා තුළ, මගේ චිත්තය තුළ, මගේ ඥානය තුළ පහළ වෙයි කියලා මේ වගේ මෝඩයෙකුට. ඒ මෙලව මෝඩයෙක් වුණාට සංසාරගත මොකද්ද ඥානවන්තකමකට, කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ තිබුණු බලයකට, අර සසර පාරමී බලයකට පහළ වුණා. තේරුණා නේද? ඒකයි. ඉතින් ලෞකික ලෝකේ මෝඩයෙක් කියලා කියන්නේ පරමාර්ථ ලෝකේ ඥානවන්තයෙක් වෙනවා. පරමාර්ථ ලෝකේ මෝඩයෙක් වෙනවා නම් ලෞකික ලෝකේ ඥානවන්තයෙක් වේවි. ලෝකේ හොඳයි, රසයි, ගුණයි, ජේෂ්ඨයි කියලා හිතපු දේවල් අපි ඒව නීරසයි, දුගදයි, අමිහිරි, පලක් නෑ කියලා හිතපු එක තමයි අපේ මෝඩකම. කවුරුත් ධනය පස්සේ දුවද්දී, කවුරුත් නිලතල පස්සේ දුවද්දී අපි කල්පනා කළා ඒව වැඩක් නෑ කියලා. ඒ වැඩක් නෑ කියලා කල්පනා කළා. දැන් බලන්න ඔබ කොහොමද තාම කල්පනා කරන්න කියලා. තාමත් ලෞකික අරමුණු කරහා ඒවා පරමාර්ථය කරගෙන දුවනවද? නැත්නම් ඒවට අන්තිම තැන දීලා ධර්මයට මුල් තැන දීලා දුවනවද? ඒවට තැනක් දෙන්න. මොකද ජීවත් වෙන්න ඕන නිසා. හැබැයි ධර්මයට ඒවා යට වෙන්න බෑ. ඒවයින් යට වෙන්න බෑ ධර්මය. බලන්න ඔබේ ජීවිතේ අංක 1ට ධර්මය ඇවිල්ලා තියෙනවද කියලා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ ධර්මයයි සමබර කරගෙනද තියෙන්නේ? අංක 1ට ගත්තද ධර්මය?
අංක 1 2 3 බලද්දී ධර්මයේ තියනවාද බැබලි නැත්තම් තාමත් තියෙන අංක 1 ආර්ථිකය නම් අංක 1 මොනවා හරි ප්‍රේමය නම් අංක 1 තියෙන ඥාතිත්වය නම් අංක 1 තියෙන්නේ පක්ෂේ නම් අංක 1 තියෙන්නේ වතු පිටි ඉඩ කඩන්නම් ධර්මයේ බැලුවම අංක 10 අංක 15 එහෙම තිබුණොත් එහෙම ධර්මයේ ඉතින් එයාගේ ජීවිතේ වැඩෙන්නේ අංක 15 අංක 1ට ගන්න ඕන අපිත් අංක 1 නෙමෙයි තිබුණේ අංක 1 තරුණ කාලේ තිබුණේ ලස්සනට අඳින්න පළදින්න ඕන ජනප්‍රිය වෙන්න ඕන කැපී පෙනෙන්න ඕන නැති දේවල් කොහොම පෙන්නන්න ඕන ඒ වගේ දේවල් තිබ්බේ එහෙම දේවල් තිබ්බ අංක 1 නමුත් ජීවිතය තුළ අවබෝධය තුළින් ඒකක්වත් වැඩක් නැහැ කියලා යටි හිතට තේරුණා. උඩු හිතෙන් මොන තරම් යාළුවොත් එක්ක මිත්‍රයොත් එක්ක බොහෝ සුහදව හිටියත් මං හැම දිනම දිහා යටි හැකින් බලාගෙන හිටියා. මුන්ගේ ස්වභාවය මොකද්ද මොනවද කරන්නේ මුන් කොහෙද යන්නේ මුන්ගේ සිතුවිලි මොනවද කියලා තේරුම් ගත්තා. කාලයගේ ඇවෑමෙන් තේරුණා මේ සමාජය තුල හරවත් දෙයක් ගන්න තරම් කෙනෙකුත් නැහැ දෙයක්ුත් නැහැ කියලා. ආදර්ශයට ගන්න පුජ්‍යලෙක් හිටියේ නැහැ. බැලූ තෙක්මානේ බැලුවා මුත්ත දිහා බැලුවා මහප්පල දිහා බැලුවා බාප්පල දිහා බැලුවා ඥාති දිහා බැලුවා යාළුවෝ දිහා බැලුවා පන්සලේ සමහරලාට හාමුදුරුවෝ දිහාත් බැලුවා උන්ගෙත් ගන්න දෙයක් තිබුණේ තේරුණා නේද ඊට පස්සේ මම්ම කල්පනා කරා මොකෙක් හරි එකෙක් ඇතිනේ කොහේ හරි කියලා ආරණ්‍යයක් ගානේ යනවා පින්නතුනේ ඊට පස්සේ මට හිතුණා ලංකාවෙත් නෑ මේක ගන්න කියලා ඊට පස්සේ මට විදේශගත මිනිස්සු හම්බ වෙනවා පුළුවන් විදියට මේ මිනිස්සුත් එක්ක කතා බහ කරනවා බලනකොට උනුත් ලෝකේ වටේ යනෝ ගන්න දෙයක් හොයා මේ හමු වෙලා තියෙන ඒගොල්ලොත් ගන්න දෙයක් හොයාගෙන ලංකාවට ඇවිල්ලා ඒගොල්ලොත් මේ හැමතැනම දුවලා තාම දෙයක් හම්බ වෙලා නැතුව පින්වත් මේ සද්ධර්මයේ ලේසි නෑ කෙනෙකුට අවබෝධ වෙන්නේ නෑ ලෝකේ වටේ යනෝ සමහර හාමුදුරුවෝ ඔය පාත්‍රය එල්ලගෙන පොට්ටෙනි එල්ලගෙන දර්ශනේ පහළ වෙන්නේ ලේසි කොයි බහරි තැනක පොඩි දුර්වලතාවයක් හේතු වුණොත් අර අශේෂ විරාග නිරෝධ කියන තැනින් අවදි වෙන්න තියෙන්නේ ඒ ශේෂයක් කොයිබක හරි තැනක දෘෂ්ටියක් මාන්නයක් හිර වුණොත් අවබෝධ වෙන්නේ හරියට වෙනතුනේ පාස්වර්ඩ් එකක් ඔන් වෙන්නේ නැහැ වගේ. එයා හරියටම පාස්වර්ඩ් එක දැන ගන්නවා. අකුරු ටික හරියටම හරි. දැන් මේක උදාහරණයක් කම්පියුටර් භාවිතා කරන අයට දාන්න පුළුවන්. දවසක් ගානවා දැන් පාස්වර්ඩ් එකේ අකුර පේන්නේ නැහැ නේ ගහද්දි ඔක ඩොට් එක ගන්න වැටෙන්නේ. ඔන්න ෆොන්ට් එක වෙනස්. ඒක සිංහලෙන් ගාලා ඉංග්‍රීසි පාස්වර්ඩ් එක. එතකොට ඔන්න එන්නේ නෑ. එහෙම නැත්තම් වැඩ කරන්නෙම නෑ හරි ෆොන්ට් එකත් හරි ඔක්කොම හරි වැඩ කරන්නේ. ඔන්න එක අකුරක සිම්පල් කැපිටල් මාරු වෙලා. අකුරු ටික ඔක්කොම හරි. එක තැනක මොකද්ද වෙලා තියෙන්නේ? ඔව් සිම්පල් කැපිටල් මාරු වෙලා. ඉතින් ඔය ඇත්තන්ටත් කොයි බහරි තැනක අකුරු ටික හරියටම ගැහුවත් සිම්පල් කැපිටල් මාරු වෙලා තිබ්බොත් එහෙම ඔන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහොම පොඩි මේ වැරද්දක්. ඉතින් අපිට හිතෙනවා මේකට ඔච්චර ගණන් ගන්න ඕනද ඔය පාස්වර්ඩ් එක සිම්පල් කැපිටල් කියලා එකක් මොකට ඔන් වෙන්න බැරි අය. එහෙම නෑනේ අන්න ඒකනේ පින්වත්නි. අශේෂ විරාග නිරෝධෝ. එක තැනකින් හරි මානයකින් දිට්ඨියකින් අපි අහු වුණොත් අපිට කොට එන්න බෑ. පින්නතුනේ ධර්මයේ හොඳටම දැනගෙන මම හිටියා. අල්ල රේඛා වගේ පැහැදිලි. අල්ල ගත්තයි කියලා දෙයක් හිත ඇතුලේ අහවල් දෙයි කියලා පේන්නේ
කෑවට කෑවා බිව්වට බිව්වා ඇවිද්දට ඇවිද්දා ජීවත් වුණා මට නම් අල්ලගත්ත මෙලෝ සංසාර දෙයක් නම් අහුවෙන්නේ නැහැ කියන මට්ටමක හිටියා. මොකද පස්සේ තමයි තේරුනේ අපි මේ දේවල් ඔක්කොම අතහරින්න ඕන අයින් කරන්න ඕන කියලා දැඩි වීරය මම අල්ලගෙන හිටියා. ඉතින් යම් කල්යාණ මිත්‍රත්වයක් මට කියලා දෙනවා ඔය ධර්මයේ දකින්න ඕන කියන වීරයත් අතහරින්න. ඒකත් අතහරින්න. මම පින්නතුනේ ඒක ගෙදර ගිහිල්ලා හරි පන්සලට ගිහිල්ලා හරි පස්සේ හරි නෙමෙයි මං එවලෙම හදවතින් ඒක අතහැරියා. හදවතින් ඒක අතහැරියා. ඒ අතහරිනකොට තමයි පින්නතුනේ අවසාන ශේෂය එතන හිර වෙලා තිබුණා. අන්න දිය දහරාව ගලාගෙන යන්න පටන් ගත්තා. විශ්වයට එකතු වීම එදා සිට ආරම්භ වෙන්න පටන් ගත්තා. මේ පුටුවට වාඩි වුණාට පස්සේ ඒ මුළු මහත් විශ්වය සමග සහසම්බන්ධව දේශනා කරනවා. මම දෙවියන්ගෙන් කරුණ අරගෙන බණ කියනවා නෙමෙයි. මම බණ කියනකොට දෙවිවරු ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ සාදු නාද දෙනවා. ඒක විශේෂ ඥානයක් දර්ශනයක් තියෙන අය මෙතෙන්ට ඇවිල්ලත් කියලා තියෙනවා. ඒ වගේම ආවොත් දැක ගන්නත් පුළුවන්. තේරුණානේ? ඒගොල්ලෝ ඇවිල්ලා සාදු නාද දෙනවා. ඒගොල්ලොත් ඇවිල්ලා අහනවා. ඒ සූක්ෂම ශරීර ඒගොල්ලන්ට එන්න පුළුවන් නේ. ඒගොල්ලන්ගේ විමාන තියෙන්නේ. ඒව සාමාන්‍ය පුහුදුන් අයගේ ඥාණයට ඒව ගෝචර වෙන්නේ නැහැ. දිබ්බ චක්කු ඥාන තියෙන්න එපා. ඒවා ගෝචර වෙන්නේ මේ මට්ටමට දියුණු වෙච්ච අයට විතරයි ඒ දර්ශනය පේන්නේ. ඒ නිසා මිනිස්යන්ට මේක තේරෙන්නේ නැත්නම් දෙවියන්ට හරි තේරෙනව නේද කියලා කල්පනා කරන්න පුළුවන්. හැබැයි දෙවියෝ ඇවිල්ලා අහගෙන ඉන්නවා ඒ සත්‍ය ඒ ලෙසමයි කියලා උන් දන්නවා. නමුත් දෙවියන්ට විචාර බුද්ධිය නැහැ. සත්‍ය එලෙසම නිසා ඒ රසය ඒ විදියටම විඳිනවා. දෙවියන්ට විචාර බුද්ධිය නැති නිසා එලෙසම ඒක විඳිනවා මිසක් ඊට එහා දෙයකට දෙයක් කරගන්න බෑ. ඉතින් අපේ දායකයෝ කරන්නේ දෙයියෝ කරන වැඩේම තමයි. හාමුදුරුවෝ කියන බණ ටික සත්‍යයි. ඒක එලෙසම මේ විදියට විඳිනවා. ඊට එහා දෙයක් කරගන්නේ නැහැ. බලනකොට දෙයියෝ වගේම තමයි මිනිස්සුයෝ. මිනිස්සයා කියලා කියන්නේ සත්‍ය එලෙසම විඳිනව නෙමෙයි. ධර්මයේ එලෙසම විඳිනව නෙමෙයි. ඊටත් එහා දෙයක් ගවේෂණය කරනවා. තේරෙනවා කියන සීමාවටත් එහා දෙයක් ගවේෂණය කරනවා. ඒ නිසා දෙවියන්ටත් කවදක හරි පින්වත්නි මොකද වෙන්නේ? මෙහාට ඇවිල්ලා තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ තේරුම් අරගෙන ගියපු අයට ඒක එතන තේරෙනවා. එතකොට එතන වර්ධනය වෙලානේ තියෙන්නේ. අතුල ධර්ම බීජය පැලවෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක ෂය වෙලා තුනී වෙලා යාවි. තණ්හාව නිසා නේද? මානය නිසා නේද සියලු පව් කරන්නේ? සියලු බොරු කියන්නේ? සියලු පව් කරන්නේ මේ ලෝකේ තණ්හාව මානය නිසා. තණ්හාව මානය දුරු කළොත් කිසිම බොරුවක් කියන්න ඕනත් නැහැ. කිසිම පාපයක් කරන්න ඕනත් නැහැ. ඒ කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ කියලා මේ වත්ත වටේ ඉන්න මේ හොරුන්ට ඇත්ත කියලා ගමනක් යන්න ඕනේ කියලා එකක් නැහැ. නමුත් කෙනෙකුට විපතක් කරදරයක් කිරීමේ අදහසින් පෙරලීමේ අදහසින් අර තණ්හා මාන දිට්ඨි මුල් කරගෙන බොරුවක් කියන ස්වභාවයක් නැහැ.
එහෙම දෙයක් කරන්නේ නැහැ. මොකද හේතුව වැඩක් නැහැනේ. කවුරු රකින්නද? කවුරු රකින්නද? නමුත් ඒකෙන් අදහස් වෙන්නේ අපි ලෝකයට වැඩක් නොකර ඉන්න ඕන කියලා. කන්නද ඔච්චරද කියලා හදන්නේ. දැන් හාමුදුරන් වහන්සේලා සමහර සායනසලා බොහෝ පන්සල් හදනවා, ගොඩනගනවා. නමුත් ඒව ශාසනයට, ඒ වගේම තමාර ගිහියෝ තමන්ගේ ධර්මමුණු පුරන්ට ඉඩකඩම් අරන් දානවා. ඒවා මේ මලම ගෙනියන්න නෙමෙයි. ඒක දරුවන්ගේ අනාගතයට. තමගේ ගේ දොර ලස්සනට හදනවා, දියුණු කරනවා. ඒවා මේ මලාම ගෙනියන්න කියලා නෙමෙයි. ජීවත් වෙලා ඉන්න එක මිනිස්සෙක් හැටියට ආර්ය සම්පන්නව ඉන්න ඕන නිසා මුල් කරගෙන කරන. අන්න ඒක නිසා වෙනතුනේ සම්මුතිය පරමාර්ථ කරගන්න එපා, පරමාර්ථ සම්මුතිය කරගන්න එපා, ධර්මයේ වලිගින් අල්ලගන්න එපා. අවබෝධය නිසිලෙස රිසිලෙස ස්ථානෝචිතව මනාකොට භාවිතා කළොත් එයාට ධනය ප්‍රශ්නයකුත් නැහැ, නිලය ප්‍රශ්නයකුත් නැහැ, ධර්මයේ තුල ප්‍රශ්නයකුත් නැහැ. සියල්ල අංග සම්පූර්ණයි. වරදවා ගත්තොත් ධර්මයක් නැහැ. ධර්මයක් නැහැ. භෞතිකත්වයක් නැහැ. දැන් භෞතිකත්වයේ නිසා තණ්හාව මාන්නය හැදෙනවායි කියලා සමහර බෞද්ධයෝ ගොඩාක් අය හිතාගෙන ඉන්නේ. කෙනෙකුට තණ්හාව තියෙන, මාන්නය තියෙන, එයාට ධනෙ තියෙන තරමට කියලා හිතාගෙන ඉන්නවා. ඒක එහෙමද? නෑ වෙනතයි. මොකක්වත්ම සතයක් නැති කෙනෙක්ගේ මහා ධන තණ්හාවක් තියෙන්න පුළුවන් හිඟන්නේක් ළඟ. මහා ධන සිටුවරයෙකුට කිසිම ධනයකට ආශාවක් නැති වෙන්නත් පුළුවන්. තේරුණානේ? කිසිම වැඩක් නැති මිනිස්සෙකුට මහා මමත්වයක් තියෙන්න පුළුවන්. කොහොමත් වැඩක් නැති මිනිස්සුන්ට තමයි ඒක මමත්වයේ තියෙන්නේ. ඒ වගේම පිනතුනේ ඊටාම වැදගත්, බොහෝ දෑ උගත්, බොහෝ දෑ අවබෝධය තියෙන පුජ්‍යලයකටත් මමත්වේ නැති වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ පිරිසුදු අපිරිසුදු බව තමා තුලම තමන්ට දැනෙන විදියෙන් මිස ඒක බාහිර කෙනෙකුට කියන්න බෑ. බුදුහාමුදුරු රජසුනේ වාඩි වෙලා ඉන්න විදියට එක විදියකට දකීවි, ගල්තලාවක වැඩ ඉන්නකොට තව විදියක දකීවි. අපේ මිනිස්සු දකින්නේ ඒකනේ. හාමුදුරු නිකන් ලී ඇඳක ලෑලි කෑල්ලක් උඩ වගේ හිටියොත් බලන්න මේ හාමුදුරුවන්ගේ නිහතමානීකම. ලෑල්ලක ඉන්නේ, කටු මැටියේ ඉන්නේ. සමහර හාමුදුරුවෝ සෝබනේටත් හදන් තියනවා මැටි ගෙවල් පන්සල් වල. උන්වහන්සේ දවල්ට ඉන්නවා ඇවිල්ලා අර මැටි ගේ ලෑල්ලක් උඩ වෙලා ඉන්නවා, ඉලුක් හොයපු මැටි ගේ ඇතුළට වෙලා. ඊට පස්සේ ඉතින් දායකයෝ ඇඳලා හරි ෂෝක් එකකට කියලා යනවා. ඊට පස්සේ ඉතින් රැට ගිහලා අර සුපිරි මාලිගාව වගේ එකක් තියෙනවා. දැන් ඒකට ගිහසත වෙනවා. ඒ වගේම අල්පේච්ච කාමරත් හදා ගන්නවා සමහරලාට. අල්පේච්ච කාමරේ මේ තමයි මම නිදාව ගන්න කාමරේ කියලා ලෑල්ලක් එලවපු පොඩි කාපට්ටයක් දාලා මොකක්වත් නැති කාමර එකක් තියෙනවා. ඉතින් එයාට වෙන වෙනම කම්පියුටර් කාමර තියෙනවා, රෙක්ස් කරන කාමර තියෙනවා, වෙන වෙනම තියෙනවා. ඉතින් හරි ෂෝක්. ඉතින් අර එහෙම ඉතින් හරි ෂෝක් නේ වෙන්නේ. නේද? ඔය ඇත්තන්ටත් බැරිද ඒ අල්පේච්ච කාමරයක් හදලා තියන්න? ඒක නිකන් ආවම කට්ටියට පෙන්නන්න පුළුවන්. මේක තමයි බලන්න මම ලෑල්ලේ නිදාගන්නේ මේ දිනේ ලෑල්ලේ. අල්පේච්ච කාමරේ හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන නිසා ඒක මොඩල් එකක්, ඒක ක්‍රමවේදයක් කරනවා. පාත්‍රය ළඟ ගියොත් සෙරප්පු නැතුව ගියොත් ඔයගොල්ලෝ අල්පේච්චයි කියලා හිතනවා. ඉතින් මාත් සෙරප්පු නැතුව ගියපු කෙනෙක් බොහෝම කාලයක් කකුල් දෙක පිච්චි උඩ පැන මේ ඉතින් පින්වත්නි අපිට නම් ඒක හුරුයි. මොකද අපි ඉස්කෝලේ ගියෙත් සෙරප්පු නැතුව. ඒ නිසා අපිට හොඳට හුරුයි සෙරප්පු නැතුව යන්න. දැනුත් සෙරප්පු නැතුව තමයි යන්නේ ගොඩක් වෙලාට. මොකද වාහනේ යනකොට සෙරප්පු දෙක පන්නලනේ යන්නේ. ඉතින් මේ ආයි බහිනකොට සෙරප්පු දෙක දාන සමහර දවස්වල සෙරප්පු අමතක වෙලා යනවා. එතකොට ඉතින් සෙරප්පු දෙක නැහැ. ඉතින් සෙරප්පු දෙක දෑමෙන් අල්පේච්ඡතාවය අතහැරීම
මැටි කුටියක ඉඳීමෙන් අල්පේච්ඡතාවය අතහැරීම, ලෑලි කෑල්ලක් උඩ වාඩි වීමෙන් අල්පේච්ඡතාවය අතහැරීම. අපිට ලෑලි කෑල්ලේ ඉන්නත් පුළුවන් පින්වත්නි. පුඩුවක වාඩි වෙන්නත් පුළුවන්, මැණික් පුටුවක වාඩි වෙන්නත් පුළුවන්, රජ ආසනේ වාඩි වෙන්නත් පුළුවන්, ගල්තලාවේ වාඩි වෙන්නත් පුළුවන්. නැත්තරම නැතුව ඉන්නත් පුළුවන්, සියල්ල තිබියදී ඉන්නත් පුළුවන්. ඒ සියල්ල තියෙනවා කියන තැනත් නැත්තර නැති තැනත් කම්පිත වෙන්නේ නැත්තම් එතන තමයි පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්ස නකම්පති. ඉතින් අපි මිනිස්සු හිතනවා වැඩියෙන් තියෙන තැනදී වැඩියෙන් කම්පණය ඇති, මුකුත් නැති තැනදී කම්පණය නැතු ඇති කියලා. එන අර මුකුත් නැති දුප්පත් මිනිස්සුගේ ළඟ කම්පණය අඩු වෙන්න බෑ. කම්පණය වැඩියෙන්ම තියෙන්නේ දරිද්‍රතාවය ඇති තැන, නැති තැන. තේරුණානේ? දරිද්‍රතාවය ඇති තැන, නැති තැන තියෙන්නේ. ඒ නිසා මිනිස්සු කවුරු හරි හිතනවා නම් භෞතික දේ ඇති තැන තණ්හා වැඩි දෙනවා කියලා, ඒක සම්පූර්ණ වැරදි අවබෝධයක්, අවිද්‍යාවක්. එහෙම හිතුවොත් එහෙම තව මිනිස්සු හිඟන්න වෙලා තියෙන්නේ ඒකයි. අපේ ගම්මානවල මිනිස්සු කිසි දෙනෙක් කනවයින් එහාට දෙයක් හොයන්න ඕන කියන තැනට යන්නේ නැහැ. ඒ මිනිස්සු හිතන්නේ කනවට වැඩි දෙයක් අපි කරොත් ඒක තණ්හාව කියලා. තේරුණා නේද? එතකොට ඒ ගමේ කනවට වැඩි දෙයක් මිනිස්සෙක් කරගෙන ජීවත් වෙනවා නම් ඒ මිනිස්සෙට අර මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා කියන පුදුම තණ්හාවක්. ඕක මලාම ගෙනියන්න දෝවා. දීපි අපිට කියලා කියනවා. තේරුණා නේද? ඒක තමයි බුදුදහම වරදවාගෙන, බුදුදහම නොමග යෑම නිසා සිදුවෙන දේවල්. බුදුදහමින් නොමග යෑම නිසා සිදුවන දේවල්. ඔබේ නිවන ප්‍රමාද කරමින් ඔබේ සිත ලත වෙනවා නම් පෙන්වන්න විවිධ හේතු මුල් කරගෙන පින්වත්නි මාරයා පසුපසින් එළවනවා. ගිනි හුලක් අරගත්ත මාරයා පසුපසින් එළවනවා. කොයි වෙලාවෙ මේ සියලු ධනය, කොයි වෙලාවෙ මේ සියලු ශරීර කූඩුව රෝග පීඩාදියකින් හෝ අනතුරකින් හෝ ස්වභාවික දෙයකින් හෝ මේක රැගෙන යාවිද නැද්ද කියලා කියන්න බෑ. කොයි වෙලාවද කියන්න බෑ. බෙහෙතක් වරදීද, ගහන එන්නත වරදීද, මගතොට අනතුරක් වේද, හදිස්සි රෝග පීඩාවක් වැළඳේද, හුස්ම කොයි වෙලාවෙ හිර වේද දන්නේ. පුජ්‍යලේක් රැකගෙන ඉඳලා කවරකටද කුමටද? පරලෝකෙට හරි ගිහිල්ලා පුජ්‍යලේක් වෙලා ඉන්න තමයි බලන්නේ. මේ පුහුදුන් සත්‍යය පුජ්‍යලත්වය අතහරින්න කැමති නැහැ. ඒකට හේතුව අත්දැකීම් අඩු නිසා. සංසාරේ අත්දැකීම් අඩු නම් භවගාමී ජීවිතයට එයා කැමතියි. සංසාරේ බොහෝ ආත්මවල රජකම් කරලා තියෙනවා නම් එයාට රජකම එපා වෙලා ඇති. ඒ හිතට රජකම එපා වෙලා ඇති. බොහෝ ආත්මවල රජකම් කරලා තියෙනවා නම්, බොහෝ ආත්මවල බොහෝ ධන සිටවරු, මහා සිටවරු වෙලා හිටියනම් ධන එපා වෙලා ඇති. බොහෝ ආත්මවල කීර්ති ප්‍රශංසා සෑහෙන ලැබලා තියෙනවා නම් ඒ කීර්ති ප්‍රශංසා එපා වෙලා ඇති. බොහෝ ආත්මවල අනන්ත උගත්කම් පාල, පණ්ඩිතකම් පාල, මහා ඍෂිවරු යෝගීන් වෙලා හිටියනම් මේ ආත්මෙහිම උගත්කම් පණ්ඩිතකම් පාන්න එපා වෙලා ඇති. හැබැයි ඒව භුක්ති විඳලා නැත්තම් බොහෝ ආත්මවල හොඳටම මේ ස්ත්‍රීන් ලබලා, එහෙම නැත්තම් පුරුෂයන් ලබලා, අවාහ විවාහ ජීවිත ලබලා ඒව රස වින්දනය කරලා තියෙනවා නම් ජීවිතවල තියෙන දුක් හැට එයා හොඳටම දන්නවා නම් ඒවත් එපා වෙලා ඇති. භෞතිකයෙන් නෙමෙයි මේක පේන්න ඕන තමන්ගේ යටි සිතෙන්. ඒ යටි සිතේ ඇලෙන ප්‍රමාණයනේ මම බලන්නේ. තේරුණා නේද? අතින් දන් දෙන ප්‍රමාණය නෙමෙයි අපි බලන්න ඕන, හිතෙන් දන් දෙන ප්‍රමාණය. තේරුණා නේද?
හිතෙන් දන් දෙන ප්‍රමාණය. අතින් දන් දෙන ප්‍රමාණය නෙමෙයි. හිතෙන් අතහරින ප්‍රමාණය. හිතෙන් අපිට කොච්චර අතහරින්න පුළුවන්ද? ඒ කියන්නේ හිතෙන් අපි දන් දුන්නොත් එහෙම මම දන් දුන්නා කියන එකවත් නෑ පින්නතුනේ. මම කියමනක් ලියලා තියෙනවා යමක් පරිත්‍යාග කොට හිතේ සතුට පමණක් පතන්නෝ පුණ්‍යවන්තයෝය. ඒගොල්ලෝ තමයි පුණ්‍යවන්තයෝ. හිතේ සතුට විතරයි යාගේ මොහොතේ යා පතන්නේ, වෙන කිසි දෙයක් නෑ. අන්න ඒකයි පින්කම කියලා කියන්නේ. එතකොට මේ නිවෙනදිත් අපි පතන්නේ මොකද්ද? මේ සියල්ල අතහැරලා තව මොකක් හරිද? නෑ. මේ සැහැල්ලුව, මේ නොබැඳීම, මේ විරාගික බව, මේ නිරෝධ සහගත බව, මේ බැඳුණු නැති අවස්ථාව, නිර්වාණය තමයි පතන්නේ. බැඳෙන්නේ නැතුව ජීවිතේ ලස්සනයි හොඳයි කියලා කල්පනා කරනවා. බලන්න හිත එහෙමද ලෑස්ති කියලා? බැඳෙන්නේ නැතුව ජීවිතේ ලස්සනයි. බැඳෙන්නේ නැතුව ජීවිතේ හරිම ලස්සනයි. කොහොමද බැඳීම් නැතුව ඉන්නේ? ඇලෙන්නේ නැතුව ඉන්නවා, ගැටෙන්නේ නැතුව ඉන්නවා. කවුද ඉන්නේ? පුජ්‍යලයකට ඕක කරන්න බෑ. පුජ්‍යලයා පළවා හැරීමෙන් පස්සේ ඔබේ සිත ඉබේ අනුගමනය කරන දහම තමයි, ස්වභාවිකව අනුගමනය කරන දහම තමයි ඇලෙන්නේ, ගැටෙන්නේ. ඇයි ඇලෙන්නේ නැත්තේ, ගැටෙන්නේ නැත්තේ? කෙනෙක් නැති නිසා ඉබේම ඇලෙන්නේ, ගැටෙන්නේ. කෙනෙක් හිටියොත් ඉබේම මොකද වෙන්නේ? අපි හිතනවා ලබු ගෙඩියක හරි ඔය ගැලුමක හරි බකට් එකක හරි එක ඇටයක් තිබුණොත් ඒක ඇතුලේ බෝංචි ඇටයක් වගේ මොනවා හරි කඩල ඇටයක් වගේ ඇටයක් ඔය බකට් එක ඇතුලේ තියෙනවා කියලා හිතමුකෝ. හොල්ලනකොට මොකද වෙන්නේ? කටකට ගාලා සද්දයක් එනවා. හරි. ඒක තමයි පුජ්‍යලත්වය. පුජ්‍යලයා කියන්නේ අර ඇටයක් කඩල ඇටයක් වගේ දාන ඇටේ. අපි ඔය ඇටෙත් අයින් කරනවා. හරිනේ. දැන් අපි ආයි හොලවල බලනවා බකට් එක. දැන් එනවද සද්දයක්? එන්නේ. ඇයි සද්දයක් එන්නේ නැත්තේ? අර පුජ්‍යලයා නැති නිසාමයි කොච්චර හෙල්ලුවා සද්දයක් එන්නේ. හැබැයි පුජ්‍යලයා තියාගෙන හොල්ලන්න නැතුව ඉන්නෝ. වැඩක් නැහනේ. පුජ්‍යලයා තියාගෙන හොල්ලන්න නැතුව ඉන්න. ඔන්න ඕකයි බෞද්ධය කරන්නේ. බකට් එක හොල්ලන්න නැතුව ඉන්නවා. ඕන්නේ ඇලෙන්න, ගැටෙන්න හොඳ නැහැ. ඔන්න ඕක හොල්ලන්න නැතුව ඉන්නවා. මම නම් කරන්නේම හොල්ලන එක. මං හාමුදුරුවනේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මොකුත් නැහැ කියලා කියනවා. හොල්ලලා බලන්න ඕන. එයාගේ චේතනාන්විත භාවයන් කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් හරිය ලස්සනයි. අපිට පින්නතුනේ අමූලිකව පැහැදෙනවා. ඉතින් මං හරියට hina වෙනවා මේ යකා අමූලිකව පැහැදෙන්නේ කියලා. ආයෙත් කියලා බලන් ගියා අමූලිකව මේ මිනිස්සයා අපහැදෙනවා. ඉතින් මම ආයි බලාගෙන ඉන්නවා මේ මිනිස්සයා අමූලිකව අපහැදෙන හැටි. ඒ මිනිස්සයා හිතාගෙන ඇති මේ මිනිස්සයා පැහැදුනා මට වාසියක් වෙනවා ඇති කියලා. ඒ මිනිහා අපහැදුනා මට අවාසියක් වෙනවා ඇති කියලා මිනිහා හිතනවා ඇති. නමුත් ඒ මිනිස්සයා දන්නේ නැහැ තමන්ගේ පැහැදීමෙන් අපහැදීමෙන් ප්‍රතිඵලය තියෙන තමන්ටයි කියලා දන්නේ නැහැ. දැන් මම බුදුහාමුදුරුවෝ ගැන පැහැදුනා හරි අපහැදුනා හරි ඒකේ ගැටලුව තියෙන බුදුහාමුදුරන්ටද? ඒකේ තියෙන්නේ මට. ඉතින් මා ගැන කවුරු හරි අපහැදුනා හරි පැහැදුනා හරි ඒකේ ගැටලුව තියෙන්නේ මට නෙමෙයි.
ඒක තියෙන්නේ ඒ පුජ්‍යලයාටමයි. ඒක තියෙන්නේ ඒ පුජ්‍යලයාටමයි. ඒ පුජ්‍යලයාගේ චේතනා කර්මය ඒ පුජ්‍යලයාටමයි. මට අදාළත්වයක් නැහැ. අතහරින්න පුළුවන් උපරිම තැනින් අතහැරියට පස්සේ ආයි මොනවද පින්නතුනේ අතහරින්න බැරි. මරණය කියන කඩිරත් පහු කරගෙන ඉස්සරහට ගමන් කරපු මිනිස්සෙකුට මොනවද තව අතහැරීම් ගැන කතා. ඒ කියන්නේ ඔබේ ජීවිතයේ ඉස්සරහ හම්බ වෙන එක ඉරක් ගහලා තියෙනවා. මේ ඉරෙන් එහා පැත්තට ගියොත් මරණය කියලා. මේ ඉර පයින්නවත් එක්කම මරණය කියලා. ඔබට ඒ කඩිර පහු කරගෙන යන්න පුළුවන්ද? ඔබ මැරෙන්න කැමතිද? ප්‍රේමවන්තය වෙනුවෙන්, ප්‍රේමවන්තිය වෙනුවෙන්, ධනය වෙනුවෙන්, කීර්තිය වෙනුවෙන්, ලැජ්ජාව වෙනුවෙන් නෙමෙයි. ඔබ මැරෙන්න ඕන සත්‍ය වෙනුවෙන්, ධර්මය වෙනුවෙන්. පංචස්කන්ධ නෙමෙයි මැරෙන්න ඕන, උපාදානස්කන්ධ මැරෙන්න ඕන. ගොඩක් අය පංචස්කන්ධ මරව ගන්නවා එහෙම ගිහිල්ලා සත්‍ය වෙනුවෙන් කියලා නේද? උපාදානස්කන්ධේ මැරෙන්න ඕන. ඒ උපාදානස්කන්ධය තුල තමයි පින්නතුනේ පුජ්‍යලයා දැනෙන්නේ. පංචස්කන්ධය තුලින් නෙමෙයි පුජ්‍යලයා දැනෙන්නේ. පුජ්‍යලයා මැරෙන්නේ නැහැ පින්නතුනේ පංචස්කන්ධය තුලින් මැරුණා කියලා. මිනිස්සු ඉන්නෝ කායිකව මරණයට බය නැති අය ඉන්නෝ. ඒයි කය ඉක්මෝපු උපාදානයේ බලය වැඩි නිසා. කය ඉක්මෝපු උපාදානයේ බලය වැඩි නිසා වැඩියෙන්ම මරාගෙන මැරෙන්න බය නැතුව වගේ ආපු පිරිස ඉන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් වල. ඒ මිනිස්සු මැරෙන්නේ තණ්හාව නැති නිසා නෙමෙයි, ආසාව නැති නිසා නෙමෙයි. ආසාව වැඩි වෙලා උමුතු භාවය වැඩි වෙලා මැරෙන්නේ. තේරුණා නේද? ඒ මැරීම වීරත්වයක්, ඒ මැරීම පූජනීයත්වයක්. ඒ මැරුණට පස්සේ යාට ගොඩාක් දේවල් මීටත් වැඩි දේවල් ලැබෙනවා කියලා කියන නිසා තමයි මැරෙන්නේ. හමුදා සෙබලකුත් දවසක් මට කිව්වා, "ආමදුරනේ අපි මැරුණාම අපේ පෙට්ටිය උඩින් ජාතික කොඩිය දානවා" කිව්වා. මම කිව්වා මොකද මං ජාතික කොඩිය කියන්නේ? ඒක නිකන් කපුරෙක් දාන්නේ දෙන්නේ. ඕක මොකද ඉතින් පෙට්ටිය උඩින් දැම්ම කියලා. ඒක ආමදුරුන්ගේ පෙට්ටිය උඩින්වත් දාන්නේ නැහැ. ඒක අපේ පෙට්ටිය උඩින් විතරයි දාන්නේ කියලා. මං කිව්වා එහෙනම් දාගනින් කියලා. මහා මු ගොනෙක් නේ. යකෝ මැරුණට පස්සේ පෙට්ටිය උඩින් රත්තරන් කොඩියක් දැම්මත්, ජාතික කොඩියක් දැම්මත්, ඇමරිකාවේ කොඩිය දැම්මත්, හඳේ කොඩියක් ගෙනල්ලා මෙහෙ දැම්මත් වැඩක් තියෙනවා. ඒක නිසා මම කෝ ජීවිතේ බේරගනින් කොල්ලෝ. තමන් ජීවිතේ බේරගෙන කටයුතු කරන්න කියලා. ඉතින් අර උමුතු භාවයටපත් වෙච්ච කොල්ලෝ ඒ විදිහට මලා හැම පැත්තෙම දෙපැත්තෙම මෝඩියෝ ටික මලා. ඊට පස්සේ මේ ඔළුවක් තියෙන මිනිස්සු බේරුණා කොහොම හරි. උංගාන්ට එක්ක ගියේ නෑ. මම කියන්නේ රට පැනලා ඉන්න කට්ටිය තමයි හොඳම ඥානවන්ත කට්ටිය. 80 ගණන් වලයි යුද්ධ වලයි මේ තීදී ඔක්කොම පැන්නනේ. ඕස්ට්‍රේලියා ආරේ මේ ඉතාලි පැන්නා. ඒ අය තමයි නියමම පඬිතුයෝ. මේ මිනිස්සුන්ගේ මෝඩ කලකෝලහල මැද්දේ මේ අපේ පවුල් විනාශ කරගන්න ඕනේ නැහැ කියලා මිනිස්සු රට ගියා. ගිහලා පාඩුවේ ජීවත් වුණා. ඒක තමයි ඥානවන්තමකම. ඒකෝට අපිත් කරන්න ඕන මොකද්ද? අපිත් කරන්න ඕන ඒක. මේ මොහොතේ අපි කරන්නේ කොහොමද? ආධ්‍යාත්මිකව මේ ලෝකෙ මිනිස්සු පුහුදුන් විදියට මේ හැල හැප්පීම් ඇති කරගන්න දේවල් එක්ක
අපි යුද්ධ වදින්න ඕනේ අපි හැල හැප්පීම් කරන්න ඕනේ අපි මේ සියල්ල අතහැර දානවා කියලා අපි අර ලෝකේ ඉඳලා වැඩක් නැහැ කියලා දැන් රටේ ඉඳලා වැඩක් නැහැ කියලා පිට රටකට ගියානේ අපි එහෙම නෙමෙයි අපි ලෝකේ ඉඳලා වැඩක් නැහැ කියලා ලෝකෝත්තර වුණා තේරුණා නේද දැන් මම කල්පනා කළා මේ කිසිම ඥාතියෙක්ගෙන් කිසිම ගෑනු ළමයෙක්ගෙන් කිසිම මිත්‍රයෙක්ගෙන් පූර්ණ යථාර්ථයක් තමන්ට ආදරයක් කරුණාවක් එහෙම එකක් මේ ලෝකේ ලබන්න බෑ ඒක අමු බොරුවක් කිසිම නෑ එක්කත් තමන්ට නෑ කිසිම කෙනෙක්වත් නෑ කිසිම කෙනෙක්ගේවත් ආදරේ කරුණාව කියලා එහෙම එකක් නෑ ඔය දකින ලස්සනට ඇති වෙන මායාවේ ආශාදයක් සතුටක් හිනාවක් නිරිත්ත වීමක් විතරයි තියෙන්නේ කියලා තේරුම් අරගෙන මේ ලෝකේ මහා ප්‍රෝඩාකාරී තැනක් මායාකාරී තැනක් වැඩක් නෑ කියලා හිතලා අයින් කරලා දැම්මා. බුදුබණ පදේ දේශනා කරනෝනේ රූපෙට ඇලෙන්නෝ රූපේ තුන තියෙන තුරු ඉඳී. ධනයට ඇලෙන්නෝ ධනේ තියෙන තුරු ඉඳී. කීර්තියට ඇලෙන්නෝ කීර්තිය තියෙන තුරු ඉඳී. බලයට ඇලෙන්නෝ බලය තියෙන තුරු ඉඳී. මේ ඕනම කෙනෙක් දෙයක් මේක නැති වෙලා යනවා. ඊට පස්සේ ඕන අනුකම්පාවක් හම්බ වෙයි. නේද? එහෙම නැත්නම් අනුකම්පාවක් හම්බ වෙයි. එච්චරයි. ඒ නිසා මේ ලෝකේ අපි අනුන්ට කරන්නෙත් නැහැ. අනුන් අපිට කරන්නෙත් නැහැ. අනුන්ට අපිට පිහිට වෙන්නත් බෑ. අපිට අනුන්ට පිහිට වෙන්නත් බැරි තැනක් ඇති වෙනවා. ඒක ලෝකෙට දොස් කියන්න නරකයි. මේ ලෝකෙ නරකයි කියලා ලෝකෙට දොස් කියනනේ මේ ලෝකෙ හැටි. තේරුණා නේද? අපි අනුන්ට කැමති වෙන්නෙත් කොහොමද? ඒ විදිහට. අනුන් අපිට කැමති වෙන්නෙත් කොහොමද? අපිට දැන් අපි හිතන පොඩි කාලේ අනේ දරුවා හරි ආදරේ අම්මා කියාගෙන ළඟට එනකොට ඌ එන්නෙත් කිරි බොන්න. කිරි නැත්තම් ඌ තනේ හපනවා. එහෙම නේද? පොඩි එකා වුණත් තනේ හපනවා ඌට කිරි නැත්තම්. එහෙමන එතන ඉඳලා එන්නේ රහට. ඊට පස්සේ පොඩි කාලෙම ඇහුවාම ඔබට අම්මද හොඳ තාත්තද හොඳ කියලා ඌ කල්පනා කරනවා මට වැඩියෙන් චොක්ලට් ගෙනල්ලා දෙන්නේ කවුද? සීනි පොල් ගෙනල්ලා දෙන්නේ කවුද? වැඩියෙන් කෑම හොඳට රසට කරන්න කවුද? ගහන්න නැත්තේ කවුද කියලා කල්පනා කරලා තාත්තා හොඳයි කියනවා සමහර අය අම්මා හොඳයි කියනවා. ඒකත් තමන්ට ලැබෙන විදියෙන් හිතනවා. ඉතින් මේ ලෝකයේ මේ මායාකාරී තැනක තියෙන රැවට්ටීමක තියෙන්නේ. ඒ නිසා අපිව රවට්ට ගන්නවා අපි අනුන්ව රවට්ටනවා. ඒක තමයි මේ කරගෙන ඉන්නේ. තේරෙනවනේ? අපි සියලු දෙනාම කරන්නේ ඒක. සියලු දෙනාම කරන්නේ මේ අපි අනුන්ව රවට්ටනවා අනුන් අපිව රවට්ටනවා. එතකොට මේ ලෝකේ ඉඳලා වැඩක් නැහැ පින්නත් මේ ලෝකෙන් ඉවත් වෙන්න ඕන. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව අපි මේ ලෝකෙන් ගැලවෙන්න ඕන. කොහොමද ගැලවෙන්නේ? සියල්ල දකින ශනේන් ගැලවෙන්න ඕන. ක්‍රියාවකට බැස ගන්න ඉඩක් තියා ගන්න එපා. දකින ශනේන් ගැලවෙන්න ඕන. එතකොට ක්‍රියාවක් අවශ්‍ය නැහැ. අතහැරීමේ ක්‍රමවේදයකට උපමාවක් තියෙන හොඳ මොකක්ද උපමාව? අලියුමලා කෙල පිඩක්සේ කියන වචනේ පාවිච්චි කරන. බලන්න මේ වචනේ අපේ මුතුන් මිත්තු භාවිතාව කරන්නේ බුදුහාමුදුරු භාවිතා කරපු මේ වචනේ කොච්චර හොඳද කියලා. අලියුමලා කෙල පිඩක්සේ. ඒ ගැන ආයි කල්පනා කරන්න යන්නේ නැහැ, සමීක්ෂණ කරන්න යන්නෙත් නැහැ. මොකවත් නැහැ. ආයි හැරිලා බලන්නෙත් නැහැ කොච්චර තියෙනවද අලියුමලා කෙල පිඩවල් අපි ගණන් ගන්නේ නැහැ ඒක. මොකද හරි පිළිකුලෙන් දාන එකක් නේ. පිළිකුලෙන් දාන එකක්. නහයෙන් හූරලා දාන හොටු ටිකක්සේ. මොනවද අත්හරින්නේ? මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් ඇති කරගෙන තියෙන මනෝතාවයන්. මනෝභාවයන් අයින් කළා දාන නාහෙන් හූරන හොටු ටිකක්සේ අතහැරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන දේ ඔබට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මෙතනින් ඉඳන් බලන්න බෑ. අතහැරලම බලන්න ඕන. අතහැරියට පස්සේ වෙන දේ මොකද්ද කියලා. දැන් ඔය ඇත්ත කල්පනා කරන්නේ අතහැරියට පස්සේ මොකද වෙන්නේ?
අතහැරට පස්සේ ඉතින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වෙනවා. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අනිත් සංයෝජන එහෙම දෙක තුන අඩු වෙලා යනවා. මෙහෙම කෙලවරටම යනවා. ඉතින් ওই විදිහට දැන හිටියට වැඩක් නැහැ. අතහැරින්නම බලන්න ඕන. අතහරින්නේ පුජ්‍යලේ දාගන්න නිසා කවදාවත් අතහැරලා ඉවරයක් කරන්න බෑ. පුජ්‍යලා එක දෙයක් අතහැරනකොට තව දෙයක් ගන්නවා. පුජ්‍යලයා එක දෙයක් අතහරින්නේ තව දෙයක් ගන්න. තේරුණානේ? පුජ්‍යලයා එක දෙයක් අතහරින්නේ තව දෙයක් ගන්න. ආර්ය ධර්මයේ අනුගමනය කරන කෙනෙක් අතහරින්නේ තව දෙයක් ගන්න නෙමෙයි. එතන සැහැල්ලුව පමණක් එයා ඉතුරු කර ගන්නවා. හරියට අර ගේ ඉඩමදි නිසා අතහරිනවනේ. දැන් ගේ ඉඩමදි නිසා කියලා එයා යමක් අතහැරියොත් එතනින් යමක් අතහැරලා ආයෙ එතන අලුත් එකක් තියන්නේ නැහනේ. එතන හිස්ව තියෙනවා. මොකද එයා ගේ ඇහිරිච්ච නිසා තමයි ඒක අත්හැරියේ. අන්න ඒ වගේ අපි අපේ සිතේ තියෙන අවිහිරතාවයක් නිසා අපි මේක අත්හරිනවා. ආයෙ එකක් මොකක්ක් ගනනලා එතන තියන්නේ නැහැ පින්වත් නේ. එතකොට මොකද්ද අපිට අවසානයේ ඉතුරු වෙන්නේ? හිස් බව, ශූන්‍ය බව. මේ ලෝකේ ශූන්‍යතා දෙකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. එකක් පුජ්‍යල ශූන්‍යතාවය, අනිත් එක පුජ්‍යලත්වය නැති ශූන්‍යතාවය. පුජ්‍යල ශූන්‍යතාවය කියන්නේ ඒකකයක්, පුජ්‍යලත්වයෙන් තොර ශූන්‍යතාවය කියන්නේ පිටවත් ඒකකයක් නොවේ. පුජ්‍යල ශූන්‍යතාවය ඒකකත්වයක්, පුජ්‍යලත්වයෙන් තොර ශූන්‍යතාවය කියන්නේ ඒකකත්වයක් නොවේ. ඒ නිසා පුහුදුන් භාවයේ ඉන්න හැම කෙනෙකුටම තියෙන පුජ්‍යල ශූන්‍ය භාවය. ඒ කියන්නේ පුජ්‍යලයක් හැටියට මෙන්න මේක ශූන්‍යයි කියලා ඉලක්කගත කරගෙන මේ ශූන්‍යතාවය තුල ඉන්නවා. සංස්කාර ශූන්‍යතාවයක් තියෙනවා, අසංකාරික ශූන්‍යතාවයක් තියෙනවා. කාලික ශූන්‍යතාවයක් තියෙනවා, අකාලික ශූන්‍යතාවයක් තියෙනවා. වේදීත ශූන්‍යතාවයක් තියෙනවා, අවේදීත ශූන්‍යතාවයක් තියෙනවා. ඔන්න ඔය දෙක හොයා ගන්නකො පුළුවන් නම් මගෙන් ඉගෙන ගන්න එපා. මගෙන් ඉගෙන ගත්තොත් ඒක මාගේ ධර්මයමයි. ඒක ඔබට අයිති වෙන්නේ නැහැ. ඔබම හොයාගත්තොත් ඒක ඔබේ ධර්ම. ඒක ඔබේ ඥානය වැඩිලා සිද්ධ වෙච්ච දෙයක්. හාමුදුරුවන්ගේ හැකියාවට, ඥාතීත්වයට, හිතවත්කමට මේක කරන්න බෑ. මේ ඔබම තනි තනවෙන් කඳුළු හලාගෙන, දත් පිටි කාගෙන, සොයා බලා මෙර වීරියෙන් දකින්න ඕන දෙයක්. අපි වෙනතුනේ හක්කෙලි කැලි තියාගෙන ධර්මයට වීරිය කරපු අය, අපි දත් පිටි කාගෙන ධර්මයේ මෙනෙහි කරපු අය, විවිධ බාධක කම්කටොළු මැද ධර්මයේ මෙනෙහි කරපු අය. ලෝකෙට ඇලෙන්න බැරි කමක් නැහැ. ලෝකෙට ඇලෙන්න අවකාශය නැතුවත් නෙමෙයි, තිබුණත් ඇලිලා වැඩක් නැහැ කියන තැන හිටපු නිසා. මොකද මානසික සැනසෙල්ල කොයිබකවත් නැහැ. ලෝක ආටෝපය කියන එක තියෙනවා. දැන් මේ ලෝකේ ඕනතරම් මිනිස්සු ලස්සනට ඇඳලා ඉන්නවා, පැලඳලා ඉන්නවා, මේකප් දාන් ඉන්නවා, රත්තරන් බඩු දාන් ඉන්නවා, ලස්සන වාහන පාවිච්චි කරනවා. මොකද්ද තියෙන්නේ? ආටෝපය. බාහිරම් පරිපජ්ජසී අභ්‍යන්තරං ගහනං. අභ්‍යන්තරයේ කෙලෙස් ගහණයෙන්, වේදනා ගහණයෙන්, දුක් ගහණයෙන් පෙළෙනව අප්‍රමාණ. බාහිර පරිපජ්ජසී නම් අනේ යගේට තියාගෙන ඉන්නෝ. තමන් පෙළෙන තැන තමන්ගේ පෙළෙන තරම් තමන්ගේ නෝන දන්නේ නැහැ. එහෙම නැත්නම් මහත්තයා දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ. එතන වැඩ කරන සේවකයෝ දන්නෙත් නැහැ. තමන් පෙළෙන එක දන්නේ කවුද? තමන්ම විතරයි. තමන් පෙළෙන තරම් දන්නේ තමන්ම විතරයි. තමන්ට තමන් ලස්සනට පේන්නේ නැත්තම් මම මොකටද ලෝකෙට ලස්සනට පෙනිලා? නේ? ඒක නේද ලෝකෙට දාන්න ඕන මාතෘකාව. ඒක නේද ලෝකේ හැමතැනම තියෙන්න ඕන වැකිය.
තමන්ට තමන් ලස්සනට පේන්නේ නැත්නම් තමන් ලෝකෙට ලස්සනට පෙන්නලා මොකටද? තමන්ට තමන් ලස්සන කරගන්න ඕන. මොනවද අපිට නිවන් දකින්න කරන්න තියෙන්නේ? කරන්න මොකුත් නැහැ. කරන්න තියෙන්නේ ක්‍රියාවෙන් නිදහස් වීම පමණයි. ඒ වචන දැන් මේ දෙකම ගලපලා ගන්න ඕන. අංක 1 කරන්න මොකුත් නැහැ කියන වචනයක් කියවුණා. හරි. ඒ අංක 2 ක්‍රියාවෙන් නිදහස් වෙන්න තමයි තියෙන්නේ. දැන් මේ දෙක එකට හප්පන්න ඕන. හප්පලා මේ දෙක තම්බන්න ඕන. මොකක්ද උත්තරේ? පින්වත්නි, එක වචනයක් ගත්තාම එක අර්ථයක් එනවා. වචන දෙකක් ගත්තාම ඒකේ තවත් තීව්‍ර වෙච්ච අර්ථයක් එනවා. පින්නතුන්ට පුළුවන් නම් මුළු සූත්‍රයම දේශනාවම මේ දේශනයම මේ සූත්‍රයක් එක දේශනාවක් කියන්නේ එක සූත්‍රයක් පින්වත්නි. මම වෙනස් සූත්‍රයකින් ආරම්භන කියන්නේ මගේම සූත්‍රයක් කියන්නේ නිවන් දකින හැටි. සූත්‍රය කියන එකේ අදහස ක්‍රමවේදය කියන එක. සූත්‍රය කියන්නේ ඒකයි, ක්‍රමවේදය. එතකොට අර මොකද්ද මේකේ සූත්‍රය කියලා අහන්නේ? සමහර අය කියන්නේ නූල් සූත්‍ර අදිනවා කියලා. ඒත් ක්‍රමවේද තමයි. මේ සූත්‍රය නිවන් දකින සූත්‍රය. මේ සූත්‍රයම එකට ගලපා බැලුවාම තවත් විශිෂ්ටාර්ථයක් එනවා. වෙනතුට හැකිනම් මුළු දේශනා පද්ධතිය මේකට සම්මික්ෂණයක මික්ස් කරලා තම්බන්න පුළුවන් නම් ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන් නම් සාරය ගන්න පුළුවන් නම් අන්න විශිෂ්ටාර්ථයක් එනවා. තමා තුළින්ම අර්ථය මතුවෙනතුරු තමා තුළ තමන් එක්ක සටන් කරන්න. ලේසි එකක් නෙමෙයි. මාරය පරද්දන එක ලේසි එකක් නෙමෙයි. මාරය පරද්දන එක රජ වෙනවට වඩා අමාරුයි, රටක් අල්ලනවට වඩා අමාරුයි. රටක් දිනපු යුද සෙබළුකට වඩා ශ්‍රේෂ්ඨයි. තේරුණානේ? ඒ නිසා මේ භික්ෂූත්වයට රටක් දිනපු යුද සෙබළුත් ඇවිල්ලා වඳින්නේ, ගරු කරන්නේ හිතක් දිනපු නිසා. තේරුණා නේද? හිතක් දිනපු නිසා. හිතක් දිනපු නිසා. සවේන්ද්‍ර සිල්වා මැතිතුමත් ආවහම ඉතින් එතුමාගේ තියෙන තරු වල හැටියට, පටි වල හැටියට ඉතින් පුළුවන් නේ ඕන්නම් පොඩ්ඩක් කොන්ද නමලා මේ වැඳලා යන්න. නෑ. හරියට දන තියලා කකුල් හතර, හරියට අත් දෙක තියලා බිමට, හරියට ඔළුව තියලා බිමට ගෞරවාන්විත ලෙස වන්දනා කරේ. ඒ හිතක් දිනුවාම රටක් දිනුවට වඩා ශ්‍රේෂ්ඨයි කියන එක. රටේ රජවරු එහෙම තියෙනවා. ඇදලා තියෙන. ඒක දැනුනොත් ඒකට එහෙමයි ඒ ගරු කෙරෙනවා. මොකද හේතුව ඒක අමාරු වැඩක්. ඒ උනාට ඒ අමාරුකම, ඒ සංකීර්ණකම, ඒ ලොකුකම අපි කිසි වෙලාවක පෙන්වන්න නැතුව මේ ධර්මය බොහොම සැහැල්ලු දෙයක් හැටියට හැමදාම පින්නතුන්ට කියා දෙනවා. ඒකේ අමාරුකම මූලිකවම පෙන්නොත් ඔබ මේ ගමන යන්නේ නැහැ. තේරුණා නේද? ගමනේ තියෙන දුෂ්කරතාවයේ අධික ලෙස මේ කම්මැලිව ඉන්න මිනිස්සෙකුට කිව්වොත් එහෙම මේ මිනිස්සෙ මේ ගමනට එකතු වෙයිද? එන්නේ නැහැ ඒ මිනිස්සයා. ඒ නිසා මේ මිනිස්සයාට ඊටාම සරලව ගමන දීලා ශක්තිය ඇති කරලා මේ ගමන එක් කරගෙන යන්න ඕන. එක් කරගෙන ගිහිල්ලා රහ වැටුණාට පස්සේ, ශක්තිය ලැබුණාට පස්සේ මේ මිනිස්සයා මේ ගමන අතාරින්නේ නැහැ. ඉස්සරහට යනවා, ගිහිල්ලා Taman ජය ගන්නවා. ඒ ජය ගැනීම බුද්ධ ශාසනයටවත් කාටවත් නෙමෙයි. ඒ ජය ගැනීම ඔබට. ඒ ජය ගැනීම ඔබට. මේක තේරුම් ගන්න තියෙන්නේ පින්නතුනේ. මේක නුවණ හරියට යොදවන්න තියෙන්නේ තැනට. තේරුණා නේද? නුවණ හරියට නිලයට අර තැනට යොදවන්න ඕන. ඒ කියන්නේ ඔය ගල් වලක් තියෙනවා නිල කියලා જાතිය. ඒ ගල් වලට ඒ හරියට කුළු ගෙඩියෙන්
පහර දුන්නාම ඒ ගල් ගෙඩිය කැඩිලා යනවා. ඔය දර පලන කෙනෙකුටත් හරියට මන් දන්නේ මේගොල්ලෝ දන්නවද කියලා ඒ දර කෑල්ලෙත් තියෙන නිලයක්. හරියට ඒ තැනට පහර දුන්නාම මේ දර කෑල්ල පැලිලා යනවා. ඒ වගේම පොල් ගෙඩියකක් තියෙනවා. ඒක නම් ඉතින් කනාපාරෙන් තමයි ගොඩක් අය හොයාගන්නේ ගහලම තමයි. නමුත් දන්න කෙනෙකුට හරියටම පොල් ගෙඩියට මෙන්න මෙතෙන්ට ගැහුවොත් ඔළුවෙන් ගහලත් පොල් ගෙඩිය බිඳින්න පුළුවන්. ඒ කියන්නේ බොහොම පොඩි ටච් එකක් දුන්න ගමන් එතනින් ඒ නිලය නිසා මේ පොල් ගෙඩිය පැලෙනවා. ඒක විශයක් ඒක. තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක අපේ අම්මලා ගැහුවට දන්නේ නැහැ. නිකන් කරකව කව දෙතුන් වතාවක් ගහනකොට එක තැනකදී පැලෙනවා. පොල් ගෙඩිය. ඉතින් හරියට වෙනවා. ඉතින් ඒ වගේ පිරුණත් මේ අපිත් මේ මනසට කරකව එක විදියට පහර දීලා බලමු. එක තැනකදී උත්තරේ මතුවේ. තේරුණානේ? නිර්වාණය වචන වලට ගේන්න බෑ. වචන වලින් නිවන තුලට යන්නත් බෑ. පැහැදිලි නේද වෙනත් නේ? නිර්වාණය වචන වලට ගේන්න බෑ. නිවන වචන වලින් නිර්වාණයට යන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕන? වචන වලම ඔබ එල්ලිලා ඉන්නවද? ඔය ටික ඔක්කොම අතහැර දාලා මමත් අතහැර දාලා ආර්ය ශ්‍රාවකයේ ගමන. ඒ කියන්නේ පාරක් නැති දිශාවක් නැති පුජ්‍යලයක් නොවන ගමනට එන්ටර් වෙන්න ඕන. ඇතුල් වෙන්න ඕන. එක්තරා එන්ටර්ස් එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ එතන? පාරක් නැති දිශාවක් නැති පුජ්‍යලයක් නැති ගමන. දැන් අපි මෙහෙන් යනකොට තියෙනවනේ නේද? කඩවත මාතර ගාල්ල කියලා මේ එන්ට්‍රස් එකේ සඳහන් වෙලා තියෙන්නේ දිශාවක් නැත. එන්ට්‍රස් එකේ සඳහන් වෙනවා දිශාවක් නැත, පාරක් නැත, පුජ්‍යලයක් නැති ගමන. පුළුවන් දෙයට වෙන්න. කැමතිද? පුජ්‍යලයක් හැටියටයි ගොඩාක් දෙනෙක් නිවන් දකින්න බලාපොරොත්තුව. පුජ්‍යලයක් හැටියට නිවන් දකින්න බෑ පින්නතුනි. පුජ්‍යලයක් කියන්නේ අවිද්‍යාවක්, බොරුවක්. පුජ්‍යලයක් කියන්නේ අවිද්‍යාවක්, බොරුවක්. කොහොමද අපි ඒක අත්හරින්නේ? විදර්ශනාවෙන් අවබෝධයම ඇති වෙන්න ඕන. ඔබට ඥාතීන් ගැන හොඳ අවබෝධයක් කාලයක් තිස්සේ ඇති වුණොත් මොකද කරන්නේ? නෑ හොඳ නැත්නම් අතහැරලා දානවානේ. යාළුවෝ ගැන ඔබ කාලයක් තිස්සේ හොඳ අවධානයෙන් බලාගෙන ඉඳලා යාළුවා කියන්නේ කවුද කියලා අවබෝධ කරගත්තොත් යාළුවන්ට මොකද කරන්නේ? අතහැරලා දානවා. තේරුණා නේද? යාළුවෝ ඉන්න ටිකක් හරි උදව් කරන මේ හොඳ යාළුවෝ කියන අය ඒත් උදව් කළාට ඌට වඩා ඉහළට යනවට කැමති නෑ. මේම හොඳ යාළුවෙක් ළඟ උනත් තියෙන එක්තරා අසුබ ගතියක්. තේරුණා නේද? ඒක පුදුම වැඩක් ඒක. ඒක අපි තේරුම් කරගන්න ඕනේ. මේක තමයි හැටි. හොඳ යාළුවෙක් වුණත් එහෙම සමහර යාළුවෝ ඉන්න පොඩ්ඩක් අතීලට යනවට කැමති නෑ. අල්ලලා වලකටමයි දාන්නේ කොහේ හරි දාලා. වැරදි තැනකටමයි දාන්නේ. වැරදි මිත්‍රයෙකුටමයි අල්ලලා දෙන්නේ. අමාරුවෙමයි දාන්නේ. එහෙම මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ වෙනම. අර යාළුවෝ වුණත් එහෙමයි. කාකා ළඟත් ඔය අඩුපාඩුකම් තියෙනවානේ. ඉතින් ඔය ඕවයි තියෙන අන්තගාමීත්වය නැති වෙන මේ දර්ශනේ දකින්නම ඕන. ඉතින් ආර්ය මාර්ගයට පහළ වෙච්ච කෙනාට අර පුතජන සිතුවිල්ල ඒ විදියට ආවට කිසි වෙලාවක ඒක අර අධාර්මික ජයග්‍රහණයක් කරන්නේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ අන්තයකට යන්නේ අධාර්මිකව. මොන සිතුවිල්ලක් පහළ වුණත් ඒ සිතුවිල්ල අන්තයකට යන්නේ. ඊර්ෂ්‍යාවක් වේවා, තරහක් වේවා, ක්‍රෝධයක් වේවා තියෙන ඔය මූලික හරියදී වෙන දේවල් අවසානයේදී පහළ වෙනකොට මේක පහළ වෙන්නෙම නැහැ. නමුත් පුහුදුන් සතාට සිතුවිල්ලක් આવොත් මොකද වෙන්නේ? මේ සිත බොහොම නරකයි. මේ පුහුදුන් සතාගේ සිත බොහොම නරකයි පිටමත්.
එයාට පාලනය කරගන්න බැරි වෙනවා. ඒ මිනිස්යන්ට පාලනය කරගන්න බැරුව උපායන් යොදනවා. තිරිසනාට කෙලින්ම පාලනය කරගන්න බෑ. එයා කෙලින්ම මැනේජ් කරන්නේ නැහනේ. සිතුවිල්ල Tamanට එන දේ පාලනය කරන්නේ. එයාට කෙලින්ම එයාට දැනෙනවා. මරණයෙන් බේරෙන්න පුළුවන් විසඳුමක් ලෝකේ තියෙනවද කොහෙවත්? නැහැ. එහෙනම් මරණයෙන් මේ සියල්ලම මේ පුජ්‍යලයා මේ ස්ත්‍රිය මේ තනතුර මේ ධන දහන්නේ ඔක්කොම අත්හැරනවා නම් මොකද කරන්න ඕන? අන්න අර අකාලික අවේදිත නිර්වාණයට අපිපත් වෙන්න ඕන. ඒවයි තියෙන නිස්සාර භාවයේ දැකීම නිර්වාණයේ ප්‍රතිෂ්ඨාව. නිර්වාණය තුල ස්ථාපිත වෙනවා වෙනතන. ලෝකයේ තියෙන බන්ධන සියල්ල කපා හරින සැනින් අපි මේ ලෝකේ නිදහස් වෙනවා. මිනිහා සසර සැරිසරන්නේ තණ්හාව නිසා, බන්ධනය නිසා. ඒ කියන්නේ ලෝකයට මොනම හරි ආකාරයකින් බන්ධනයක් තියෙනවා ඒකත් එක්ක තමයි ඔය සැරිසරන්නේ. සමහර අය කියනවා මම මොකකටවත් ආදරේන ආස නැහැ කියලා කියනවා. ඒ ආස නැත්තේ තමන්ගේම රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ලගෙන. ඒ ආස නැත්තේ මේ ලෝකේ අර පේන දේවල් වලට ඒකත් ආස නැත්තේ මොකක් හරි හේතුවක් නිසා. දැන් ඒක දවසක් නෝන කෙනෙක් කිව්වා ආපෝ සංසාරේ වැඩක් නැහැ හාමුදුරුවනේ කියලා. මම ඔය අයි මගෝ වැඩක් නැත්තේ. මහත්තයා බොනෝනේ. මහත්තයා බොන නිසා තමයි සංසාරේ පාවෙන්නේ. ඒතකොට බොන්නේ නැති මහත්තයෙක් හම්බුණා. අනේ එහෙම කෙනෙක් හම්බුණා නම් හරි හොඳයි කියලා හිතනවා කියලා. ඒක නිසා මේ මිනිස්සයාට ඒ දේ සමහර අය කියනවා සංසාරේ වැඩක් නැහැ. මේකට හේතුව ධනෙ නැති නිසා. එතකොට ධන සම්පත් තිබුණොත් සංසාරේ හොඳයි. නෑ තේරුම් ගන්න ඕන තිබුණත් වැඩක් නෑ කියලා. තිබුණත් වැඩක් නෑ කියලා. තිබුණත් වැඩක් නෑ කියලා හිතන්න. ඇතත් වැඩක් නෑ නැතත් වැඩක් නෑ තිබුණත් වැඩක් නෑ. අනාගතේ තිබුණත් වැඩක් නෑ. අනාගතේ රජකම් තිබුණත් වැඩක් නෑ. දැන් අනාගතෙන් දේවල් දීලානේ අර මාර්යා රඳව ගන්න බැලුවේ පින්නත් නේ. දැන් සිද්ධාර්ථ යන්ට ඇවිල්ලා කියන්නේ මොකද්ද කියන්නේ? මම අනාගතෙන් සක්විති රජකම දෙන්නම් කියලා. දැන් ඔබත් මෙඩිටේෂන් එක කරගෙන යනවා. ඒ මාර්යම තමයි ඉන්නේ. ආයි වෙන මාර්යෙක් නෑ. ඒ මාරයම බුදුහාමුදුරන්ට කතා කරපු ඒ මාරයම තමයි ඔබටත් එන්නේ. ඇවිල්ලා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් දෙන්න මොකද කියන්නේ? අක්විති රජකම ඕනේ. මේ මං ඇඳුමක් මහගෙන එන්නම් කියලා හෙටනේ. වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් අහනවා ඔබට මේ වෛද්‍ය අධ්‍යක්ෂක බව එහෙම නැත්නම් මේ වෛද්‍ය අමාත්‍යාංශය ඔබට බාර දෙන්නම් කැමතිද? හොඳයි මම රෙදි ටික මාන්න දෙන්නම් ඇඳුම් ටික මහර දෙන්නම් දිවුරුන් දෙන දවසට ඉතින් හොඳ එකක් අඳින්න එපා. එහෙම කියයිද හිත? මං අහන්නේ මේ හිතේ හිත ගැන අහන්නේ ඔබ හරිය හොඳයි නරක හිතනේ. තේරුණානේ? ඔබට දොස් කියන්නේ මම. තේරුණානේ? ඔබට දොස් කියන්නේ ඒකට හිතට දොස් කියන්නේ මොකද ඔබට දොස් කිව්වොත් දාන ටිකක් නැති වෙනවනේ. ඒක නිසා ඔබට දොස් කියන්නේ හිතට දොස් කියන්නේ හිතෙන් අහලා බලන්න. මොකද කියන්නේ? අහවල් දේ දෙන්නම් කියලා කිව්වොත් එහෙම. අහවල් සම්මානෙ දෙන්නම් කිව්වොත්. අහවල් දේ දෙන්න. ඒකට අහු වෙනවනේ.
තේරුණා නේද? මං මෙතන මේ වැලිකඩ හිරගෙදර බණක් කිව්වා. බණක් කියන දවසේ මේ මිනිස්සයන්ට මං කිව්වා කවුරුවත් නැති පාළු පාරක මිනිස්සේ බැංකුවෙන් හදිස්සියෙම මොකක් හරි ඒකට අවශ්‍යතාවයකට මුදල් මිටියක් අරගෙන යනවා ලක්ෂ 10ක්. ඔයා ටක් ගාලා එක බයිසිකලේ යද්දි මං ඔයා දකින්න ටක් ගාලා වැටුණ මල්ල. ඒ සල්ලි මල්ල වැටෙනවා දැක්ක ලක්ෂ 10 shopping bag එකේ වැටෙනවා දැක්කා. බයික් එකේ යද්දී ස්කාලා ගියා බයික් එකත් අඳුරනවා කෙනත් අඳුරනවා ලක්ෂ 10 වැටුණා. හැබැයි දැන් කවුරුත් නැහැ පාරේ කවුරුත් දැක්කෙත් නැහැ මොකවත් නැහැ. මේ මිනිස්සයා දන්නෙත් නැහැ වැටුණ තැන දන්නෙත් නැහැ. බයික් එකේ තිබිලා වැටුණා. දැන් 10ක් ලක්ෂ 10ක් ලොකු ගාණක්. දැන් ඔබ මොකද කරන්නේ? මේක දැන් ඔබ ගත්තා කියලා කිසිම කෙනෙක් දන්නෙත් නැහැ අල්ලන්නත් බෑ අහුවෙන්නෙත් නැහැ මුකුත් නැහැ. සාක්ෂියකුත් නැහැ ඔයා ගත්තා කියලා. ඊට පස්සේ මං අහුවා ඔයගොල්ලෝ මොකද කරන්නේ කියලා. ඒ කියනවා අපි එනයි ඉතින් මගේ වැඩක් මං ඉන්සර්ට් දාක් වේදන් කරගන්නවා. ඒක තමයි ඒ මිනිස්සයාගේ තීරණය වෙලා තිබුණේ. ඒතන ඉන්න අයගේ ගොඩක් අයගේ තීරණය ඒකයි. ඉතින් කවුරුත් දැක්කෙත් නැහැ. ඉතින් පාරේ වැටලා තිබිච්ච එකනේ. මේ ඉතින් මං වැඩක් කරගන්නවා කියලා. මම කිව්වා ඕගොල්ලන්ගේ හිත වර්ධනය වුණොත් එහෙම කිසිම සාක්ෂියක් නැතුව වුණත් කිසිම දෙයක් නැතුව වුණත් ඔබට ඒක ගන්න පුළුවන්කම තියෙද්දි පරිහරණය කරන්න පුළුවන්කම තියෙද්දි ඔබට පුළුවන්කම තියෙනවා නම් අර මිනිස්යාව හොයාගෙන ගිහිල්ලා ඊතර හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්යාගෙන් අහලා ඒ මිනිස්යාට ඔක දීලා බොහෝම නිදහස් සිතෙන් ආයි ඔබට ඔබේ ගමන ඔබේ ගෙදර ඔබට යන්න පුළුවන් මට්ටමට ඔබේ හිත හැදිච්ච දවසට මං කෝ ඔබ මේ හිර කූඩුවෙන් නිදහස් වෙන්න සුදුස්සෙක් කියලා. ඒවසු පාරේ වැටිලා තියෙන දෙයක් දෙන අය නෙමෙයි අනුන්ගේ දේවල් ගහලා මංකොල්ල කාපු මිනිස්සු ඉන්නේ. ඉතින් මං කිව්වේ අරම වැටිච්ච දෙයක් කිසිම හේතුවක් නැතුව ගිහිල්ලා ඔබ නැවතත් ඒ මනුස්සයට බාර දෙන්න පුළුවන් මට්ටමට දියුණු හිතක් වර්ධනය වෙච්ච දවසට ඔබ මේ කූඩුවේ නිදහස් වෙන සුදුස්සෙක් කියලා. තේරුණා නේද? ඉතින් මිනිස්යාගේ ස්වභාවයේ හිත ඒකයි පෙන්වන්නේ. අන්න එතන ඒ සාධාරණත්වය අන්නේ යුක්ති සහගත භාවය තියෙන්න ඕන පෙන්වතුනේ. ඒක තියෙන්න ඕන. ඒ හිත තියෙන්න ඕන. හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ හිතින් හොරකම් කරපු මිනිස්සුත් ඉන්නවා. මට මතකයි අපේ එක පන්සලක නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට මිනිස්සෙක් ඇවිල්ලා පොඩි මුදලක් ගෙනල්ලා දුන්නා රුපියල් 4500ක්. නායක හඳුරු ඉතින් මොන දිහා බලලා අඳුරන්නෙත් නැති නිසා ඇහුවා මොකද මේ පරිත්‍යාගය කියලා. ඇයි කිව්වා මෙහෙ කියන්නත් බෑ නායක හඳුරු මේක කිව්වා. මොකද්ද කියන්න බැරි? නෑ මීට මාස 3-4කට කලින් මම මේ නගරයට ආවා. මේ මට හොඳට බඩි කිරි වුණා. එදා බස් එක නැති වුණා. මට තිබුණු සල්ලි වලින් කෑම කෑවා. ඉතින් මට බස් එකේ යන සල්ලි නැති නිසා මම අතන පන්සලේ පොල් ගහන්න නැගලා පොල් ගෙඩි 10ක් 15ක් කඩාගත්තා. ඒක කඩාගෙන ගිහිල්ලා මම අතන මාකට් එකට විකුණලා ලෙලි ගහලා අතින්ම ලෙලි ගහලා විකුණලා මම ඒ සල්ලි අරගෙන මං ගමේ ගියා. ඉතින් මම පන්සලෙන් ඉතින් හොරෙන්නේ කඩාගෙන ගියේ පොල් ටික. ඊට පස්සේ ඉතින් මේ ඒකේ සල්ලි කිව්වා මේ බලන්න කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා. ඊට පස්සේ නායක හඳුරගෝ ඉතින් මහ රෑද ගොඩ යාමේ පොල් ගස් වල නගින්නේ කියලා සරපේක්කත් කෑවනම් වැටුණා නම් පන්සලට ඇවිල්ලා කිව්වා නම් දෙනව නෙමෙයි. බස් කුලියක් නැහැ කියලා කිව්වම දෙනවා මිනිස්සුන්ට එහෙම උදව් කරනවා. ඉතින් මේ කියලා කිව්වා. ඉතින් බලන්න මොනතරම් උදාාර මිනිස්සෙක්ද. උදාාර මිනිස්සෙක්ද. ඒ වගේම උතුම් මිනිස්සු ඉන්නවා.
තවත් එක හාමුදුරු කෙනෙක් ඒත් එහෙම කතාවක් කිව්වා. එක්තරා මිනිහෙක් ඇවිල්ලා තමන්ගේ අගහිඟකමක් කියලා තියෙනවා. උන්වහන්සේට හිතට දැනුණලු. උන්වහන්සේ වලම තිබුණු මුදලක් ඒ පුජ්‍යලයට දුන්නලු. කොහේද දන්නේ නැහැලු, කින්ද මන්ද මොකක්වත් දන්නේ නැහැලු ඉන්නේ කියලා. මේ මිනිස්සයා කාලයක් ගියාට පස්සේ අවුරුදු 1කමාරක් විතර ගියාට පස්සේ ඒ ගානෙන් භාගයක් විතර ගෙනල්ලා හාමුදුරන්ට එකතු කරලා පොඩි සල්ලි ඒව මේවත් එක්ක පූජා කළාලු. ඉතින් මේ මිනිස්සයාගේ අගහිඟකම නැති බැරිකම තේරුණාලු. ඉතින් හාමුදුරුවෝ කිව්වලු අනිත් ටික ඕනේ ඔය උන්ද තියාගන්න කියලා කිව්වලු. ඉතින් දැන් මේ තේරෙනවනේ දැන් මෙච්චර කාලයක් ගිහලා මේ මිනිස්සයාට පුළුවන්කම තිබුණා මේ මුදලම නොදී ඉන්න. මේ හාමුදුරුවෝ දන්නෙත් නෑ කොහේද කින්ද මන්ද ඉලවන්නෙත් නෑ හාමුදුරුවෝ. බලන්නෙත් නෑ නොදීම ඉන්න තිබුණු අවකාශයේ තිබියදී මේ මිනිස්සයා ශක්ති ප්‍රමාණයෙන් කළාම උන්වහන්සේට තේරෙනවා මේ මිනිස්සයා ළඟ තියෙන අවංකකම. දැන් හොරකමක් කරන්න අවකාශයේ දීදී හොරකම් නොකරන එකනේ ශ්‍රේෂ්ඨ. හොරකමක් කරන්න අවකාශය නැති තැන හොරකම් නොකර ඉන්න එක ශ්‍රේෂ්ඨ නෙමෙයි. ඔය පිට රටවල් වල මිනිස්සු හොරකම් කරන්නේ හරි විනයගරුකයි නීතිගරුකයි කියන්නේ හැම තැනම ඉරි ගහලා හැම තැනම කැමරාවල් දාලා හැම තැනම රූල්ස් දාලා හැම තැනම ආයුධ තියලා මේ මිනිස්සුන්ට දැඩි නීති දාපු නිසා අතපය කපනෝ බෙලි කපනෝ පෙන්නලා තමයි මිනිස්සුන්ව පාලනය කරලා තියෙන්නේ නීතියෙන්. ඒ මිනිස්සු හොඳ මිනිස්සු නෙමෙයි. ඒ කියන්නේ වරදක් කරන්න පුළුවන් තැනදී වරදක් කරනවා. දහමින් හැදිච්ච මිනිස්සයයි නීතියෙන් හැදිච්ච මිනිස්සයයි කියලා කියන්නේ දෙන්නෙක්. නීතියෙන් හැදිච්ච මිනිස්සයා වරද කරන්න ඉඩ දැක්ක තැන වරද කරනවා. දහමින් හැදිච්ච මිනිස්සයා වරද කරන්න ඉඩ ලැබුණත් වරද කරන්නේ නෑ. ඒ නිසා නීතියෙන් හැදිච්ච මිනිස්සයට වඩා දහමින් හැදිච්ච මිනිස්සයා ශ්‍රේෂ්ඨයි. ඉතින් ඔබත් දහමෙන් පෝෂණය වෙන්න ජීවිතය දකින්න හැමදෙනාටම මේ දහම උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණ වේවා. අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ ඒ නයනා ඉන්දවෙල පින්වත් මැතිරිය. ධර්මදේශනා දායකත්වයක් ආදිය දැක්වීමෙන් තමයි අන්තර්ජාලයට ධර්ම එකතු කිරීම. ඒ වගේම මේ ආයතනයේ තියෙන ඒ ලයිට් වතුර බිල් ආදී දේවල් ගෙවා දැමීම ආදී තව කොදුමහත් කටයුතු සහ අවශ්‍යතාවන් පූර්ණේ කරගන්නට පුළුවන්. ඔය කැඩෙන බිඳෙන ඒවා පිච්චෙන ඒවා රිපෙයාර් කරන ඒවා ඒ වාදිය සංවර්ධනය කරන්න පුළුවන් ආයතනයක් පවතින්නේ ගොඩ නැගෙන්නේ දායක කාරක පින්නතුන්ගේ තියෙන ඒ විවිධ දායකත්වයන් තුලින්. එහෙම නැතුව ආම්දුරන්ට පොල් රබර් හෝ NGO සංවිධාන ආරම මොකක්වත් නැහැ. තියෙන NGO එක තමයි මේ ඉන්න දායකයෝ දායකත්වයක් දක්වන එක. ඉතින් එවැනි දායකත්වයක් දහම් කුසලයක් ලැබුවාම ඒ දහම් කුසලය තුල විශේෂ දායකත්වයක් අනුග්‍රහයක් තුල තමන්ට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දායකත්වය දක්වලා අපි රටට ලෝකයට හැමෝගෙම හිත නිවන්න බොහෝ කාලයක් බොහෝ දෙනාට හිත නිවෙන්න ධර්ම දේශනාවක දායකත්වය දැක්වුවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම මේ දේශනාව තව අවසර කොච්චර හරි කාලයක් මිනිස්සෙක් ශ්‍රවණය කරાવી තියෙන තාකල්ම ඉතින් ඒක මහා කුසලානිසංසයක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති ධර්ම දානය දෙන ස්වාමීන් වහන්සේට ධර්ම දායකත්වයක් දක්වනකොට ඒක ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඒක මහත්ඵල මහානිසංස ලැබෙන මහ පිං ලැබෙන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඉතින් අපි අද පුණ්‍ය කර්මය ඒ නයනා ඉද්දවැල පින්වත් මහත්මිය විසින් සිද්ධ කළා. ඒ පින්වත් මහත්මයා සහ පවුලේ පින්වතුන් බලාපොරොත්තු වන්නේ මීට වසර 4කට පෙර ආපාතරෙන් සමුගත්ත ස්වර්ණා කුමාරී හාමි විජේරත්න පින්වත් මෑණියන්ගේ සසර ගමන සුගතිගාමී වේවා. යහපත් උප්පත්ති භාවයන් ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින්ම සැනසේවා කියලා යම්මට
සියලු යහපත වේවා කියලා සසරින් පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප අතරින් සමුගත් චන්ද්‍රනාත් බණ්ඩාර ඉද්දවෙල පියාණන් ඇතුළු එම පවුලේ පිරිනතුන් නමින් මිය පරලොවගේ ඥාති මිත්‍රාදී හැම දෙනාගේම භවගම සුගතිගාමී වේවා, සැපයටපත් වේවා, සැපෙන් සැපයටපත් වේවා, නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම දැනට රෝගාතුරව සිටින ඒ ජයන්ත මිදි පොළවත්ත පින්වත් සොහොයුරාට තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන උතුම් සෙත් ප්‍රාර්ථනාවත් කරනවා. එතුමන්ට නිරෝගී සුව ලබන්නට, තුන්වන් කායික මානසික සුවය ලබන්නට මේ පුණ්‍ය ධර්මයොත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ඒ පින්තුන්ගේ පවුලේ හැම දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ ස්ථානයේ පැමිණි සෑම සියලු දෙනාටමත්, ලෝකවාසී සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත්, මේ රෝග පීඩා ආදී බිය දුරු වේවා. සද්ධර්මයේ කන වැකේවා, හැම දෙනාටම සද්ධර්ම අවබෝධයෙන් මෙලව දෙලව සැනසෙල්ල සැලසේවා කියන ප්‍රාර්ථනාව අද දවසේ සිද්ධ කරන්නේ ඒ නයනා ඉද්දවෙල පින්වත් මහත්මිය සහ ඒ මහත්මයා සහ පවුලේ පින්වතුන් සෑම සියලු දෙනාම ඒ හැම දෙනාගේ උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වී සඵල වී සද්ධර්මයේ ආලෝකයේ හැම දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ